ආයුබෝවන් මාධ්‍යවේදී මිතුරු මිතුරුනි ඔබ හැමදෙනාටම අපි නැවතත් ඉතා ගෞරවයෙන් ඔබ පිළිගන්නවා. විශේෂයෙන්ම අද සාකච්ඡාව පිළිබඳව අපි අපගේ මිතුරු ලැයිස්තුවේ සිටින ඔබ සියලු දෙනාට ඊයේ වන විට අපි දැනුම් කිරීමක් කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව සහ එහි විෂය වපසරිය පිළිබඳව අපි සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර ආතුව ඔබට හඳුන්වා දෙන්නම්. සහ ඒ ගමම මම පිළිගැනීමත් මේක සටහන් කරනවා. අද අපි කතා කරන විෂයට අදාළ කාරණා කටයුතු කතා කිරීම සඳහා අපි ආරාධනා කරා ඔවුන් මෙහි පැමිණියේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක, ඒ වගේම විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ තරංකාරීත්වංශයේ ඉන්ද්‍රජිත් හඳපාංගොඩ, විදුලි සංදේශ නියමන කොමිෂන් සභාවේ ගමට සංනිවේදන ව්‍යාපෘති අධ්‍යක්ෂ ශ්‍රියානි මාවැල්ලගේ කියන මහත්මිය ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මාධ්‍යවේදී මිතුරු මිතුරුනි ඔබ සියලු දෙනාමත් සුපුරුදු සෙනෙහසින් පිළි අරගෙන අපි මේ අය සමග සාකච්ඡාවේ නිරත වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබට අපි පූර්ව දැනුම්වත් කිරීමෙන් කළ ආකාරයට අද දවසේ මේ ක්ෂේත්‍රය සම්බන්ධ බොහෝ දේවල් ඔබට කතා කරන්න අවස්ථාව ලැබෙවි. අපි විශේෂයෙන්ම ගමට සංනිවේදනය කියන මාතෘකාව පිළිබඳවයි ප්‍රස්තුත කරගන්න කල්පනා කළේ. නමුත් විටින් විට මාධ්‍ය හරහා නැගෙන සමහර යෝජනා චෝදනා අපි දකිනවා. එය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ විශේෂ ක්ෂේත්‍රයට අදාළ වන්නා වූ දේවල් නිසා අපි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායකත් සමග එකඟ වුණා මේ සාකච්ඡාවේදී ඔවුන්ගේ ක්ෂේත්‍රයට අදාළ අනෙකුත් ප්‍රශ්නත් සැකෙවින් සාකච්ඡා කරන්න අපිට මේක අවස්ථාවක් කරගන්න කියලා. ඒක නිසා නැවතත් මේ සාකච්ඡාව පූර්ණ වශයෙන් ප්‍රතිඵලදායී සාකච්ඡාවක් බවට පත් කර ගැනීමට ඔබට කාලය වෙන් කර ගැනීමට හැකියාව කියලා ප්‍රාර්ථනා කරගෙන මම පූර්විකාව ඉදිරිපත් කරන්න අවසර ප්‍රාර්ථනා කරනවා. ඔබට මතකයි තාක්ෂණය මත පදනම් වන සමාජයක්, ඒ වගේම ඩිජිටල් කරණය වූ ශ්‍රී ලංකාව පිළිබඳව පුළුල් දැක්මක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටට ඉදිරිපත් කළා. තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා රටක් වශයෙන් අපි යන ගමනේදී විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉතා වැදගත් බව ජනාධිපතිතුමන් විශ්වාස කරනවා. ඒ නිසාමයි එතුමන් බලයට පත් වූ වහාම විදුලි සංදේශ බද්ධ 25%කින් අඩු කිරීමට පියවර ගත්තේ. ඒ හරහා විදුලි සංදේශ සේවා පහසු මිලට ජනතාවට ලබා ගැනීමට හැකි වුණා වගේම මේ අංශයේ යටිතල පහසුකම් වර්ධනය වේගවත් කරන්නටත් ලංකාවේ වර්තමාන රජයට හැකියාවක් ලැබුණා. ඩිජිටල් කරණය වූ ශ්‍රී ලංකාවක් පිළිබඳව ජනාධිපතිතුමාගේ දැක්ම මහ පොළොවේ යථාර්ථයක් කරන්නට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වර්තමානයේදී විශාල වැඩ කොටසක් සිදු කරමින් ඉන්නවා. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ නියාමකයා විදිහට කොමිසමට පැවරලා තියෙන සාම්ප්‍රදායික රාජකාරියට පමණක් සීමා නොවි ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණු කරගත් සුවිශේෂ ව්‍යාපෘති රාශියක් කොමිෂන් සභාව ක්‍රියාවට නංවමින් ඉන්නවා. එයින් ප්‍රධානතම ව්‍යාපෘතියක් තමයි ගමට සංනිවේදනයේ වැඩසටහන. මේ වැඩසටහන හරහා භූගෝලීය බාධක නොතකා ඩිජිටල් සේවාවන් සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීම රට පුරා සහතික කරන්නට රජය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 100%ක් බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය සඳහා රට පුරා යටිතල පහසුකම් සංවර්ධනය මේ වැඩපිළිවෙලේ මූලික අරමුණක් කියලා අපි පූර්ව පරීක්ෂණවලදී අපිට සොයා ගන්න ලැබුණා. මේ ව්‍යාපෘතිය ආරම්භ වෙන්නේ 2019 අවුරුද්දේ දෙසැම්බර් මාසයේ පළවෙනි පියවර විදිහට. රටේ විදුලි සංදේශ හා අන්තර්ජාල සේවා ආවරණ නොමැති ප්‍රදේශ, ඒ වගේම මේ සේවාවන් දුර්වල ප්‍රදේශ හඳුනා ගන්න දිස්ත්‍රික්ක 25 තුලම ග්‍රාම සේවා වසම් 14000ක් ආවරණය කරමින් සමීක්ෂණයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබුණා. අද වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 134ක ග්‍රාම නිලධාරි වසම් 6056ක් ආවරණය වන පරිදි තාක්ෂණික ඇගයීම් සම්පූර්ණ කර අවසන් කර තිබෙනවා. ගමට සංනිවේදන ව්‍යාපෘතියේ ඊළඟ පියවර විදිහට පසුගිය අවුරුද්දේ ජූලි 2 වැනිදා විදුලි සංදේශ සේවා සපයන්නන් සමග ආරම්භක රැස්වීමක් පවත්වනු ලැබුවා. සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කළ සමීක්ෂණය හරහා කොමිෂන් සභාව හඳුනාගෙන තිබෙන අඩුපාඩුකම් සහිත ප්‍රදේශවල සම්බන්ධතා පහසුකම් නිවැරදි කිරීමට මාර්ගෝපදේශනයක් මෙහිදී ලබා දුන්නා. මූලික සැසිවාර තාක්ෂණික සාකච්ඡා වලින් පස්සේ ගමට සංනිවේදන නියම ව්‍යාපෘතිය සියලු විදුලි සංදේශ සේවා සපයන ආයතනවල සහභාගීත්වයෙන් පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. මේ ව්‍යාපෘතිය මගින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 17ක්, ජාතික පාසල් 14ක්, පාසල් 598ක්, රෝහල් 38ක් සහ රජයේ ආයතන රාශියක් ආවරණය කරනවා. මේ ව්‍යාපෘතියේ විශේෂත්වයක් තමයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උපදෙස් මත ව්‍යාපෘතියට භාවිත කරන සියලුම කුළුණු 100%ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වීම. මේ නියම ව්‍යාපෘතියත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 575ම 4G සේවාව මගින් ආවරණය කිරීමට හැකියාව ලැබෙනවා. විදුලි සංදේශ සංවර්ධන බද්ධ හරහා ලැබෙන මුදල් මේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ආයෝජනය කරනවා. ඒ වගේම ගමට සංනිවේදන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය 4G සංනිවේදන පහසුකම් සැපයීමට අඩුපාඩු ලෙස හඳුනාගෙන ඇති නව සංනිවේදන කුළුණු 50ක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් තෝරා ගනිමින් තිබෙනවා.
මේ වෙද්දී ඒ කුළුණු ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙලා. ඒ වගේම මේ ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කය ආවරණය කිරීම සඳහා අවශ්‍ය නව sannivedana කුළුණු 25ක් ඉදිකිරීමේ සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ගමට sannivedana වැඩසටහන දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජාතික ව්‍යාපෘතියක් ලෙස පුළුල් කිරීම සඳහා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ යෝජනාවට මේ මාසේ 5 වෙනිදා කැබිනට් අනුමැතිය ලැබුණා. ඒ සමගම වඩාත් වේගයෙන් මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා රජය සියලු කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. අද මේ සාකච්ඡාවට මේ නිලධාරි මහත්වරුන් අපි කැඳෙව්වේ විශේෂයෙන්ම පසුගිය දවස්වල කැබිනට් මාධ්‍ය ප්‍රකාශය හරහා ලබා දීපු ඒ නිවේදනය හරහා මොනවද කරමින් පවතින්නේ? ඔබ දැක්කා මාධ්‍ය වලින් පුළුල් ආවරණයක් ලබා දුන්නා. පාසල් දරුවන් ඩිජිටල් සංඛ්‍යාත සොයමින් සමහර අවස්ථාවලදී කඳු මුදුන්වල, ගස් මුදුන්වල අධ්‍යාපනය සඳහා අවම අවශ්‍යතාවය ලබා දෙන්න කියා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච ඡායාරූප වාර්තා වැඩසටහන් මේ වගේ දේවල් රැසක් තියෙද්දි කොහොමද මේ ගමට sannivedanaya වෙන්නේ? කරාද? කරන්න පුළුවන්ද? ප්‍රායෝගිකව අපි කොහෙද ඉන්නේ කියන එක ගැන විවෘතව කතා කරන්නයි අපි ඔබට ආරාධනා කරන්නේ. අද සාකච්ඡාව පුළුල්ව පාවිච්චි කරමු ඒ සඳහා ඔබට අවශ්‍ය ප්‍රශ්න අහන්න, ඔබට අවශ්‍ය තොරතුරු දැනගන්න, ඒ සඳහා ඔබේ දත්ත පාවිච්චි කරන්න, ඔබ රට පුරා සාමාන්‍ය පාරිභෝගිකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන සියලුම ප්‍රශ්න ටික දුරකථන ග්‍රාහක ක්ෂේත්‍රය සම්බන්ධවත් ඔබට මේ අවස්ථාවේදීම විවෘත කරන්න අපි සූදානම්. විශේෂයෙන්ම ගමට sannivedana ගැනයි අපි වැඩි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ව්‍යාපෘතිය ගැන. අපි ආරාධනා කරනවා හැමනම් මේ මා කියූ දේවල් වල සංක්ෂිප්තයයි ඒ පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරන්න කියලා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායකට සාකච්ඡාවට මුල පුරන්න කියලා. ඕෂධ. බොහොම ස්තුතියි කිංස මහත්මයා. සුබෝදෑසනක් සියලු දෙනාටම. මම හිතන්නේ කිංස මහත්මයා පෙරවදනක් දී වූ පරිදි අපි තාක්ෂණයෙන් බලගන්වුණු ඩිජිටල් ශ්‍රී ලංකාවක් කියන අරමුණ කරා යනකොට අත්‍යවශ්‍යම යටිතල පහසුකම වෙන්නේ ඇත්තටම sannivedanaya. මේ sannivedanaya කියන යටිතල පහසුකම අපි සාක්ෂාත් කරගත්තේ නැත්නම් අපිට මේ ඩිජිටල්කරණය කරා යන ගමන අපිට ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ පිළිබඳව ඒ දැක්ම අනුව තමයි ඇත්තටම අතිකරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් අපි මෙම ව්‍යාපෘතිය 2019 දෙසැම්බර් මාසයේදීම ආරම්භ කරේ. ඇත්තටම මම විශේෂයෙන් කියන්න ඕනේ ගමට sannivedanaya ආරම්භ කරේ කොවිඩ් ව්‍යසනය හින්දා නෙමෙයි. 2019 දෙසැම්බර් මාසයේදීම මේකට මුල පිරුවේ. ඇත්තටම මේ ඩිජිටල් කරණය කරා යන ගමනේදී sannivedana ශාස්ත්‍රයේ ඒ වගකීම් අපි හඳුනාගත්ත වෙනදා. දැන් අපි ඩිජිටල් කරණය ගැන ගන්නකොට මම හිතන්නේ ඩිජිටල් කරණය කොළඹට පමණක් සීමා විය යුතු නෑ. ඒක අනිවාර්යයෙන්ම මේක මුළු රට පුරාම යන්න ඕනේ. ඉතින් එතකොට අපි බැලුවොත් මේ sannivedana යටිතල පහසුකම් කොච්චර බලගැන්විලා තියෙනවද කියන එක අපිට ලොකු ප්‍රශ්නාර්ථයක් වුණා ගිය අවුරුද්දේදී. ඉතින් එතෙන්දී තමයි විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව මූලිකම පියවර විදිහට අපි ග්‍රාම නිලධාරී කොට්ටාස 14000ෙන්ම අපට අවශ්‍ය දත් එක රැස් කරන්න අපි පටන් ගත්තේ. මොකද අපිට ඕනේ වුණා විදුලි සංදේශ සේවා දායකයන්ගේ දත්ත පමණක් මත නොරැන්දී අපිටම අවශ්‍ය ඒ දත්ත අපිට ගන්න ඕනකමක් තිබ්බා. ඉතින් එතෙන්දී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට සියලුම ඒ ප්‍රාදේශ සභා වලින් ඒ සියලුම ඒ ග්‍රාම නිලධාරී කොට්ටාස් වලින් අපිට අවශ්‍ය දත්ත ඉතාමත් ශීඝ්‍රයෙන් ඇත්තටම අපේ කණ්ඩායමට ලැබුණා. ඉතින් එතකොට එම දත්ත දැන් වෙනකොට අපි තනිකරම පරිගණකගත කළා. අපි අද වෙනකොට දන්නවා හරියටම මොන පැතිවලටද 4G තාක්ෂණය තියෙන්නේ. මොන පැතිවලටද 3D තාක්ෂණය පමණක් පවතින්නේ. මොන පැතිවලටද අඩුම ගානේ 2G තාක්ෂණයවත් අඩුම ගානේ විදුලි රැහන් පද්ධතියක් කරහා අඩු ගානේ අර අපි කියනවා ලෑන්ඩ් ෆෝන් එකක්වත් නැති පැති උනත් තාම තියෙනවා. ඒක අසතුරින් වුණත් මම මේක කියන්න ඕනේ කිසි මහත්මයා. ඉතින් මේවා හඳුනා ගැනීම තමයි අපේ මූලිකම ඉලක්කය වුණේ. මොකද නැත්තම් අපිට යම්කිසි හරි ක්‍රමවේදයකට මේක ඉදිරියට ගෙනියන්න බැරි වුණා නම් අපිට බෑ මෙහෙම ටාගට් එකක් තියලා මෙහෙම ඉලක්කයක් තියලා අපිට කොහොමද මේ 100%කට මේ sannivedana ශාස්ත්‍රය ගෙනියන්නේ කියන එක ස්ථිර කරගන්න. ඉතින් එම දත්ත අනුව අපි ඇත්තටම ඉස්සෙල්ලම පටන් ගත්තා රත්නපුර දිස්ත්‍රික්කය. අපි රත්නපුර දිස්ත්‍රික්කය ඇත්තටම ගත්තේ භූගෝලීය වශයෙන් ගත්තොත් එහෙම ඊටාත්ම කටුක භූගෝලීය වපසරියක් තමයි තියෙන්නේ. කඳු හෙල් පාමුල ගොඩක් තියෙනවා. ඉතින් අපි ගත්ත එක අභියෝගයක් විදිහට අපි කිව්වා අපි අමාරුම ප්‍රදේශය අපි ඉස්සෙල්ලා ගමු කියලා. එතකොට ඒ සමගම අපි ඒක පටන් ගන්නකොට මේක සුවිශේෂත්වයක් තමයි
විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව මේක තනියෙන් යන ගමනක් නෙමෙයි. අපි මේකට පදනම් කරගත්ත ක්‍රමවේදයක් විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ තාක්ෂණික කණ්ඩායමුත් අපිත් සමග එකතු කරගත්තා. ඉතින් මෙතෙන්දී වුණ සුවිශේෂී දෙයක් තමයි මේක අර එක එක කට්ටිය අර අපි ඉංග්‍රීසියෙන් කියනවා සයිලෝස් වලින් බෙදිලා යන ගමනක් නෙමෙයි. අපි සියලුම කණ්ඩායම් එකට එකතු කරගෙන තමයි මේ ක්‍රියාකාරකම් පටන් ගත්තේ. එතකොට අපි ගත්තොත් එම රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ටාස 575ක් තියෙනවා. ඉස්කෝල ගත්තොත් එම 588කට ලං වෙන්න තියෙනවා. මම හිතන්නේ ජාතික පාසලුත් 7ක් කරක ඊට වැඩියෙන් තියෙනවා. එතකොට අපි රෝහල් පද්ධතිය ගත්තොත් මම හිතන්නේ රෝහල් 38ක් තියෙනවා. එතකොට අපිට මෙතන 4G තාක්ෂණය හා ෆයිබර් තාක්ෂණය ගත්තොත් අපේ තව අරමුණක් උනේ අපේ ගෙවල් හවුස්හෝල්ඩ්ස් පමණක් නෙමෙයි. අපිට බලන්න ඕන කොහොමද අපි මේ අවශ්‍ය මේ පහසුකම් මේ සංවිධාන පහසුකම් මෙම ආයතන වලට දෙන්න කියන එක. ඒතකොට අද වෙනකොට අපි රත්නපුර පළවෙනි නියම ව්‍යාපෘති විදියට අපි රත්නපුර දිස්ත්‍රික්කය ආරම්භ කරා 2020 ඔක්තෝබර් මාසයේ. එතකොට ඒ ආරම්භ කරපු ඒ ව්‍යාපෘති අද වෙනකොට ඇත්තටම මේ ටවර් ව්‍යාපෘති මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ තාක්ෂණික ඇගීම ඔක්කොම අවසන් කරනකොට අපිට තේරුම් ගිය දෙයක් තමයි ටවර් කුළුණු ව්‍යාපෘති අපිට 35කින් අපිට රත්නපුර 100%ක්ම ආවරණය කරගන්න පුළුවන් කියන එක. මෙතන තව දෙයක් මම අවධාරණය කරන්න ඕනේ දැනටමත් කුළුණු ව්‍යාපෘති තියෙනවා. එතකොට අපිට අර ඉස්සෙල්ලා මම කියූ පරිදි අපි ගත්ත දත්ත අනුව අපිට පුළුවන් වුණා බලා ගන්න ગેප් එක. තව කොච්චර කුළුණු ව්‍යාපෘති මේක 100%ක් කිරීමට අවශ්‍යද කියන එක. ඉතින් එතන තාක්ෂණික ඒ යගේම අවසන් වෙනකොට අපිට පිළිඹු වෙච්ච දෙයක් තමයි අපිට 35කින් මේක තව කුළුණු 35කින් කරගන්න පුළුවන් කියන එක. දැන් ඔබතුමාලට එන්න ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙච්චර වපසරියක් තියෙන ප්‍රදේශයක් ග්‍රාම නිලධාරී කොට්ටාස 575ක්. මම හිතන්නේ ජනගහනය ගත්තොත් එහෙම ලක්ෂ 12කට ආසන්න වෙන්න ඉන්න රත්නපුර දිස්ත්‍රික්කේ කුළුණු 35කින් කොහොමද මේක කරන්න කියන එක. එතකොට මෙතන යම්කිසි බන් තව දෙයක් කියන්න ඕනේ. ඉස්සර වගේ නෙමෙයි දැන් අපි යන්නේ ටවර් ෂෙයාරින් කියන ක්‍රමවේදය ඔස්සේ. එතකොට මේකට තියෙන අපි ගත්තොත් එහෙම පරිසරික ඉම්පැක්ට් එකත් ගොඩක් අඩු වෙනවා. සෑම කුළුණක්ම දැන් සියලුම සේවා සපයන්නන් ෂෙයා කරන ක්‍රමවේදය තුල තමයි යන්නේ. තව දෙයක් තමයි මොකද මේක අපේ විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව මේකේ නියමුව විදියට යන හින්දා ඉතාමත්ම ක්ලියර් ක්‍රමවේදයකට දැන් අපි දන්නා මේ 35න් උදාහරණයකට ගත්තොත් එහෙම එක සේවා සපයන්නන් කෙනෙක් කුළුණක් ඉදි කරොත් තව දෙන්නෙකුට පුළුවන් ඒකේ සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ අවශ්‍ය සංනිවේදන පාස්කමුත් දෙන්න. ඉතින් දැන් කුළුණු 35 අවසන් වෙනකොට අපිට පුළුවන් 100%කට ආසන්න ආවරණයක් ලබා දෙන්න. අද වෙනකොට එම කුළුණු 35න් 10ක් දැන්ටමත් වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. නාපාවල පනාන ඉහළගලගම එතකොට ගියොත් එහෙම කච්චිගල වෙනිවැල්ලාර ඒ වගේ සෑහෙන ප්‍රදේශ දැන්ට ආවරණය වෙලා තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ මේ එක කුළුණකින් ගම් දෙකක් තුනක් නෙමෙයි ආවරණය වෙන්නේ. ඇත්තටම අපි ගත්තොත් එහෙම ග්‍රාම නිලධාරී කොට්ටාස 6-7ක් සාමාන්‍යයෙන් ආවරණය වෙනවා. එතකොට ගම්මාන 25ක් 30ක් ගත්තොත් එහෙම උදාහරණයකින් විදිහට එක ටව කුළුණකින් සම්බන්ධ වෙනවා. ඒතකොට අද වෙනකොට අපි කුළුණු 10ක් ආරම්භ කරලා තියෙනවා. විශේෂීත්වය කියන්න ඕනේ කිංස මහත්මයා අද මේ මාසයේ අග වෙනකොට ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ අග වෙනකොට තව කුළුණු ව්‍යාපෘති 10ක් අවසන් වෙලා ඒ sannivedana පාසුකම් බලගන්නවා. එතකොට කුළුණු ව්‍යාපෘති 20ක් මම හිතාමත් වගකීමෙන් මේක කියන්නේ මේ මාසයේ අන්තිම වෙනකොට කුළුණු 20ක් දැන්ටමත් එතකොට බලගැන් වෙලා තියෙනවා. එතකොට අපි කතා කරනකොට අපේ අර මම හැමදාම කියනවා වගේ අපේ දුවදරුවන් ඇත්තටම 2021 ඉන්නකොට 21 වෙනි සතවර්ෂයේ 21ක් ඉවරයි. අපේ ළමයි දුවදරුවෝ පාරායිනේවත් ගස් කොළන් උඩවත් ඇවිල්ලා මම හිතන්නේ සිග්නල් අල්ලන්න ඕන කාලයක් නෙමෙයි. ඉතින් මම හිතන්නේ මේක අපි මෙම ව්‍යාපෘතිය පටන් ගත්ත හින්දාද මම හිතන්නේ අද වෙනකොට ඉතාමත් අපි ඉන්න විශේෂිත තැනක මේ දේ ඉදිරියට කරන් යන්න. ඒතකොට තව දෙයක් කියන්න ඕනේ අපි මෙතන රත්නපුර පමණක් නෙමෙයි අපි පටන් ගන්න තියෙනවා ඊට පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයත්. අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තේ ග්‍රාම නිලධාරී කොට්ටාස 1610ක් තියෙනවා. අපි ගත්තොත් එහෙම වපසරයක් විදිහට ලොකුම දිස්ත්‍රික්කය ග්‍රාම නිලධාරී කොට්ටාව වසම් විදිහට නුවර දිස්ත්‍රික්කයට පස්සේ. එතකොට අපේ දුවදරුවන් ඊට පස්සේ මේ ක්‍රමවේදය කරන් යනකොට අපිට මේ කොවිඩ් ව්‍යසනය කියන ප්‍රශ්නය ආවා. අපේ දුවදරුවන්ට අපි බැලුවා කොහොමද වැඩිම ආවරණයක් විශේෂිතින් ඉක්මනට කොහොමද කරන්න කියන එක. එතකොට අපි මේ වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයට පටන් ගන්න තියෙනවා. අර රත්නපුර දිස්ත්‍රික්කයට සමගාමීව බැලුවොත් එimhe කුරුණෑගල දිස්ත්‍රික්කයේ භූගෝලීය වශයෙන් හරිම ලේසි. ඉතින් අපි බැලුවා ඊටමත් ශීඝ්‍රයෙන් අපිට ඒ ආවරණය ලබා දෙන්න පුළුවන්. අද වෙනකොට කුළුණු ව්‍යාපෘති 50ක් මේ මම කියන වෙලාව වෙනකොටත් ආරම්භ කළා අවසන්. ඒකෙන් උදාහරණයක් ගත්තොත් පොල්පිටිගම කියන ප්‍රදේශයේ වගේ
අපි දැන්ටමත් ඒ කුළුණු ව්‍යාපෘති බලගැන් වෙලා තියෙනවා. ඒ sannivedanaya දෙනවා. අපි සුමාන 3කට විතර ඉස්සෙල්ලා මාතර දිස්ත්‍රික්කෙත් වැඩ කටයුතු ආරම්භ කරා. මාතර දිස්ත්‍රික්කෙත් අපි මම ඉස්සෙල්ලා කිව්වත් මේ හැම දිස්ත්‍රික්කයක්ම පටන් ගන්නකොට අර තාක්ෂණික ඇගයීම් අවසන් කළා තමයි අපි ඉදිරියට යන්නේ. මොකද ඒකට අපි හරියාකාරම දන්නවා මේ අවශ්‍ය සෑම දිස්ත්‍රික්කයකටම කොච්චර කුළුණු ව්‍යාපෘති අපිට බලගන්වන්න අවශ්‍යද කියන එක. දැන් අපි ගත්තොත් මේ මාතර දිස්ත්‍රික්කයේ එතනත් කුළුණු ව්‍යාපෘති 22ක් දැන්ටමත් වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. තව දෙයක් කියන්න ඕනේ මෙම කුළුණු ව්‍යාපෘති අපි ආරම්භ කරනකොට විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ විතරක් නෙමේ අනුමැතියන් අවශ්‍ය. තව රාජ්‍ය පද්ධති 10ක 15ක අප්‍රූවල් ගොඩාක් වෙලාවට ඕනේ. NBRO ආයතනය, Environmental Protection Authority එක, BOI ආයතනය, local governments ඒ වගේ ගොඩාක් ආයතන තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි සුවිශේෂී දෙයක් තමයි අපි අර one stop shop කියන ක්‍රමවේදයට විදුලි සංදේශන නියාමන කමිෂන් සභාව මේ සියලු දේම කළමනාකරණය කරනවා. එතකොට සේවා සපයන්නන්ට ඉතාමත් ශීඝ්‍රයෙන් මේ දේ කරගෙන යන්න පුළුවන්. මොකද ඉස්සර මම හිතන්නේ ටවර් අප්‍රූවල් එකක් ගන්න මම හිතන්නේ ගොඩාක් කාලයක් ගියා. ඉතින් අපිට එහෙම තත්යකටපත් වෙන්න බෑ දැන් මේ අවශ්‍ය තත්ත්වය අනුව. ඉතින් මේක ඉතාමත්ම ශීඝ්‍රයෙන් යනවා. එතකොට මේ මාසේ අග වෙනකොට අපි තවත් දිස්ත්‍රික්ක 4ක තාක්ෂණික ඇගයීම් අවසන් කර පමණයි. මම කියන්න සතුටුයි අද මේ දින අපේ ඊළඟ දිස්ත්‍රික්කයන් 4 වෙන්නේ අනුරාධපුර, නුවර, බදුල්ල හා කළුතර. ඉතින් මේ තාක්ෂණික ඇගීම් වල සෑහෙන කාලයක් යනවා. ඊටාත්ම පරිශ්‍රණයක් යනවා. අපි කියනවා අර සිමියුලේෂන්. අපි තනිකරම සිග්නල් සිමියුලේෂන් කළා තමයි මේ දේ කරන්නේ. මොකද ඒකට අපිට අර 100%ක් ගන්න පුළුවන් කවරේජ් එක මොකක්ද කියන එක. මේ සිමියුලේෂන් කළා, මේ අවශ්‍ය තාක්ෂණික ඇගීම් කළා. ඊට පස්සේ අපි තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. දැන් මෙතනදී මම තව දෙයක් කියන්න ඕනේ. අපි කොහොමද මේ කුළුණු සංඛ්‍යාවන් මම මේ කියපු කොහොමද අපි මේ සේවා මේ සපයන්නන්ට බෙදලා දෙන්නේ කියන එක. දැන් සුවිශේෂිතම දෙයක් තමයි මෙතන අපි කරන්නේ කළමනාකරණය හා සම්බන්ධකරණය කිරීම පමණක් නෙමෙයි. විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවෙන් අපි ඇත්තටම මේකට ආයෝජනයකුත් කරනවා. ඒකෝර අපි කොහොමද මේවට ආයෝජනය කරන්න කියන ප්‍රශ්නාර්ථය ඔබතුමාලාට එන්න පුළුවන්. සියලුම රටකම අපි බැඳිලා ඉන්නවා ඉන්ටර්නැෂනල් ටෙලිකමියුනිකේෂන් යූනියන්. ඒකේ ප්‍රඥප්තියක් තියෙනවා Universal Service Obligation Fund කියන ක්‍රමවේදය. මේ ප්‍රශ්නය මේ යටිතල පහසුකම් ප්‍රශ්නය මේ දුෂ්කර පළාත්වල තියෙන sannivedana ප්‍රශ්නය ගත්තොත් එහෙම ලංකාවට විතරක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේක ගෝලීය ප්‍රශ්නයක්. එතෙන්දී තමයි ITU ආයතනය අපි සියලුම විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවන් සියලුම රටකම බැඳිලා ඉන්නවා මේ ITU ආයතනයත් සමග. ඒගොල්ලන්ගේ තියෙනවා Connect 2030 කියන ඇජෙන්ඩා එක හා ඉලක්කය. Connect 2030 කියන්නේ අපි ගෝලීයව ගත්තොත් 2023 වෙනකොට ඉලක්කය තියෙන්නේ ගෝලීයව ගත්තත් 65% households වලට ඉන්ටර්නෙට් ලබා දෙන්න. ඒ වගේම 70%ක් අපි ඉන්ඩිවිජුවල්ස්ලා පුද්ගලයන් විදියට ගත්තොත් 70%කට මේ මට්ටම ගෙන යන්න. ඉතින් මේ ප්‍රශ්නය ඇත්තටම කිංස්ලි මේක ලංකාවට පමණක් තියෙන දෙයක් නෙමෙයි. මේ ඩිජිටල් සීග්‍රේන් ඩිජිටල් කරණය වෙන මේ ක්‍රමවේදය මේ ඇත්තටම කොවිඩ් ව්‍යසනයේ හින්දා මේක තව තවත් අවශ්‍යතාවයක් වුණා 2030 නෙමෙයි දැන් වෙනකොට අපිට අද මේ தත්ත්වය අවශ්‍ය කරලා තියෙනවා. ඒ වෙනකොට මේ ITU ආයතනයේ 2030 ඉලක්කය අනුව මේ කවරේජ් එක පමණක් නෙමෙයි sannivedana මේ කවරේජ් එක පමණක් නෙමෙයි ඊට පස්සේ affordability කියන එක මේ මිල ගණනොත් අඩු කිරීමේ ඉලක්කයක් තියෙනවා 25%කින් වත් මේ සියලු sannivedana ශේෂ්ත්‍රවල මිල සූත්‍රයන් අඩු කිරීමට ගෝලීයව. ඉතින් අපි මේ සමග සමගාමීව ලංකාවෙත් තියෙනවා ටෙලිකොම් ඩෙවලොප්මන්ට් ලෙවි කියන මේ සංකල්පය. sannivedana මේ බද්ද sannivedana සංවර්ධන බද්ද. මේ බද්දෙන් 50%ක් විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවට අයිතියක් තියෙනවා නැවතත් මේ දුෂ්කර පළාත් වලට ආයෝජනය කරන්න. ඉතින් මම මේක සරලව ගත්තොත් එහෙම අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ සියලුම සේවා සපයන්නන් ඇත්තටම පෞද්ගලික අංශයන්. ඒගොල්ලෝ බලන්නේ ලාභාංශ. අපි බලන්න ඕනේ ඉකනොමික් සෙන්ස් එක. අපිට තියෙන ඊට වැඩිය වගකීම. ඒතකොට සෑම රටකම මේ ප්‍රශ්නයට උත්තර විදිහට තමයි අර මම Universal Service Obligation Fund කියන මේ ක්‍රමවේදය හඳුන්වලා දීලා තියෙන්නේ මේ ලෝක sannivedana ආයතනයෙන්. ඉතින් අපිත් මේ ටෙලිකොම් ඩෙවලොප්මන්ට් ලෙවි කියන මේ ක්‍රමවේදයට තමයි අපි මේ ව්‍යාපෘති වලට ආයෝජනය කරන්නේ. නැතහොත් අපිට බලන් ඉන්න බෑ මේ පෞද්ගලික ශ්‍රේෂ්ඨයන් පමණක් ඒගොල්ලෝ යන ගමනට ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි ගියොත් එහෙම අපිට මේ රටට අවශ්‍ය ඉලක්කය අපිට සාක්ෂාත් කරගන්න බෑ. ඉතින් මම විශේෂයෙන් මෙතන කියන්න ඕන දෙයක් තමයි මේ සියලුම මේ කුළුණු ව්‍යාපෘති සඳහා 50%ක්
අපි ආයෝජනය කරන විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවෙන්. නැවතත් මම කියවු පරිදි අපි මේකේ මූලිකත්වය ගැන ක්‍රියා කරන හින්දා අපි ඉතා දැඩිව අපි හඳුනාගෙන තියෙනවා මොනවද දුෂ්කර පළාත්. ඒතකොට අපි මේ සියලුම තව ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන්නෙත් නැහැ. අපි හඳුනා ගන්නවා මොනවද මේ තියෙන දුෂ්කර පළාත්. ඒ හඳුනාගෙන තමයි අපි ඒක කරන්නේ. එතකොට ඒ වගේම තමයි මේ කුළුණු ව්‍යාපෘති බෙදා දෙනකොට මොකද සේවා සපයන්නන් තමයි මේවා මේ තනිකරම කන්ස්ට්‍රක්ෂන් කරන්න ඕනේ. මේවා මේ ඉදිකිරීම කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට ඒවා ලබා දෙන්නේ හරි ක්‍රමවේදයකට ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක අනුවම තමයි. ඒකට සමානුරූපීව තමයි අපි ඒකට ලබා දෙන්නේ. ඉතින් ඒක ආයතනයක් වැඩියෙන් ටෙලිකොම් ඩෙවලොපර් ලෙවි එකට ලබා දීලා තියෙනවා නම් කන්ට්‍රිබියුෂන් එක ඒගොල්ලන්ගේ ආයෝජනය ඒක නැවතත් ඒගොල්ලෝ පැත්තට යනවා. ඉතින් මේක සුවිශේෂී දෙයක්. මොකද අපි බලන්න ඕනේ සමහරක් විට අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆයිනෑන්ෂල් සෙන්ස් එකක් නැති ප්‍රදේශ තියෙනවා. නමුත් අපිට රජයක් විදිහට අපිට තියෙන්නේ ඉකොනොමික් සෙන්ස් එක. ඉතින් මේ ඩිජිටල් කරන එක හරහා යනකොට අපිට මේ සියලු ප්‍රදේශවලට අනිවාර්යයෙන්ම sannivedana මේ sannivedana කියන යටිතල පහසුකම තියෙන්න ඕනේ. තව සුවිශේෂී දෙයක් කිංස්ලි කියවුවා වගේ ඇත්තටම මේ සියලුම කුළුණක් අද වෙනකොට මේ සියලුම කුළුණු ව්‍යාපෘති අද වෙනකොට යෝජිත නෙමෙයි ඇත්තටම කිංස්ලි අද වෙනකොට සියලුම නිෂ්පාදන ලංකාවේ ආරම්භ වෙලා පමණයි. මම ඊටමත් ආඩම්බරයෙන් මේ දැන් කියන්නේ අපි හැම වෙලේම බලන දෙයක් තමයි අපි අනිවාර්යයෙන්ම බලගන්වන්න ඕනේ ලංකාවේ ඉන්න මේ ශාස්ත්‍රයන්. ඒකට අද වෙනකොට මේ ගමන සංනිවේදනයේට ලබා දෙන කුළුණු 100% නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ ගිය අවුරුද්දේ සිට. ඒක ගිය අවුරුද්දේ අයවැයටත් මම යෝජනා කළා. ඒ අයවැයනුත් ඒ ප්‍රතිපාදන ලබා දුන්නා. ඒකට අවශ්‍ය සහාය ලබා දුන්නා. අද වෙනකොට ඔබතුමාලාට යන්නත් පුළුවන් අපිට ඒක සංවිධානය කරන්න පුළුවන්. ඔබතුමාලාට අවශ්‍ය නම් ඒ සයිට් වලට යන්න. අපිට ඒ දේත් කරලා දෙන්න පුළුවන් අපේ ගමන සංනිවේදනයේ ව්‍යාපෘති මේ කණ්ඩායම සමග. මේ සියලුම ව්‍යාපෘති ලංකාවේ තමයි නිෂ්පාදනය වෙන්නේ. අද වෙනකොට ඇත්තටම අපිට අභියෝගයක් වෙලා තියෙනවා. ඇත්තටම ඉල්ලුම සැපයීමට වැඩිය ගිහින් තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ අපි කියන එක good problem එකක් දැන්ට. ඉතින් මේක ඉතාමත් සුවිශේෂී. මොකද මේ ගමට sannivedanayen බලගැන්විලා තියෙනවා ඇත්තටම තවත් ශ්‍රේෂ්ඨයක්. ඒකට මේකට මම හිතන්නේ ඉදිරියට මේවා අපනයනය කළා අපිට ඇත්තටම ගොඩක් foreign exchange ලබා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ මූලික සමාරම්භ විදිහට මම මේ තොරතුරු ලබා දුන්නේ මේක යන විදිහ. අපේ අන්තිමට මම තව දෙයක් කියන්න ඕනේ. අපේ ඉලක්කය තියෙන්නේ 2021 අවසන් වෙන්න පෙර දිස්ත්‍රික්ක 10ක වැඩ කටයුතු ආරම්භ කිරීමට. අවසන් කිරීමට නෙමෙයි ආරම්භ කිරීමට. ඒතකොට ඔබතුමාලාට මම කිව්වා වගේ දැන්ට දිස්ත්‍රික්ක 3ක වැඩ පටන් අරන් තියෙනවා. ඊතුරු දිස්ත්‍රික්ක 4 මේ මාසයේදී අපි ආරම්භ වෙනවා. ඒතකොට දිස්ත්‍රික්ක 7ක වැඩ ආරම්භ වෙනවා මේ මාසය ඉවර වෙනකොට. තව දිස්ත්‍රික්ක 3ක් අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසය වෙනකොට වැඩ පටන් ගන්න. ලබන අවුරුද්දේ 2023 දී අපේ ඉලක්කය තියෙන්නේ දැන් අපි මේ ක්‍රමවේදය හොඳින් හඳුනන හින්දා සෑම මාසකම දිස්ත්‍රික්ක 2ක වැඩ පටන් ගැනීමට. එතකොට අපිට 2023 ඉවර වෙනකොට අවසන් වන විට අපි බලාපොරොත්තු වෙනවා ඉතුරු දිස්ත්‍රික්ක සියලු දිස්ත්‍රික්කවලත් මේ අවශ්‍ය වැඩ කටයුතු ගමට සංනිවේදනය හරහා කරගෙන යාමට. එතකොට අපි මේ වසරේ පටන් ගත්ත ගොඩක් ව්‍යාපෘති අවසානයේ කරා ලං වෙනවා ලබන අවුරුද්ද වෙනකොට. ලබන අවුරුද්දේ පටන් ගත්ත දේවල් 2023 වෙනකොට අනිවාර්යෙන් අවසන් වෙනවා. තව දෙයක් කියන්න ඕනේ ඇත්තටම අපි කොවිඩ් ව්‍යසනය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි මේ සියලු දේවල් කරන්නේ මේ කොවිඩ් ව්‍යසනයත් සමග සමහරවිට අපේ කණ්ඩායම් කොවිඩ් ධනාත්මක වෙනවා. අපේ රියදුරන් 6 දෙනෙක් ඇත්තටම ධනාත්මක වුණා. අපි හැම ගම් නියංගම් වලටම ගිහින් ඉතින් මේ අභියෝගයත් මැද්දේ තමයි යන්නේ. ඉතින් සමහරවිට කියන්න ඕනේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ඒ ඉලක්කවල. රත්නපුර දිස්ත්‍රික්ක අපිට අවසන් කරන්න ඕනේ උනේ මාස දෙක තුනකට ඉස්සෙල්ලා. නමුත් මේ කොවිඩ් ව්‍යසනයේ හින්දා ඒක ඇඩ්ජස්ට් වුණා. නමුත් අනිවාර්යයෙන්ම 100%ක් මට වාකියමෙන් කියන්න පුළුවන් මේක ඉදිරියට යනවා. මේක අනිවාර්යයෙන්ම අපි කරනවා. මම හිතන්නේ මේක තමයි අපගේ සමාජ වගකීම අපේ ඉදිරි පරපුර වෙනුවෙන්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපි සාක්ෂාත් කරගන්න විදුලි සංදේශ නියාමන කමිෂම බැඳී සිටිනවා. බොහොම ස්තුතියි ඖෂධ. අපි ඖෂධ කතාවෙන් පස්සේ මම කෙටි සංසංශනයක් කිරීමට විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය මේ කැබිනට් අනුමැතිය ලැබිච්ච ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පළවෙනි නියම ව්‍යාපෘතිය විදිහට ක්‍රියාත්මක වෙන ගමට සංනිවේදන ව්‍යාපෘතිය අධ්‍යක්ෂ ශ්‍රියානි මාවැල්ලගේ මහත්මියගෙන් අපි දැනගන්න කැමතියි ව්‍යාපෘතිය ආරම්භීමට කලින් රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධ කිව්වා කොහොම ඇයි තෝරගත්තේ රත්නපුර කියන එක. ඇරඹෙන්න කලින් තිබිච්ච තත්ත්වය සහ මේ ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ ටික ගම්මානයේ මොනවද සංඛ්‍යාත්මකව පැහැදිලි කරන්න. එතකොට අපිට දල අදහසක් ලබා ගන්න පුළුවන් මේ ව්‍යාපෘතියක ප්‍රතිලාභ කොහොමද ගමකට විසිරෙන්නේ කියලා. බොහොම ස්තුතියි කින්සිල් මහත්මයා. ඇත්තටම අපි දිස්ත්‍රික්ක 25ම අපේ ගරු අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රකාශ කළා වගේ දිස්ත්‍රික්ක 25ම තොරතුරු ලබා ගැනීම සඳහා මූලිකවම අපි ප්‍රශ්නාවලියක් සකස් කරලා ග්‍රාම නිලධාරී මහත්මීන්ට ප්‍රාදේශීය ලේකම් හරහා ඉදිරිපත් කරා. ඒතකොට ග්‍රාම නිලධාරීන්
තුලින් ඒ ක්වෙක්ෂනායක ප්‍රශ්නාවලිය ලැබුණට පසුව අපි ඒක ඇනලයිස් කරලා ඒක අපි විශ්ලේෂණය කරලා බලනවා මොන ප්‍රදේශවලටද මේ පහසුකම් තියෙන්නේ සහ නැත්තේ. එතකොට අපි හඳුනා ගත්තා 4G පහසුකම් මුළු ලංකාවටම ලබා දෙන්න උත්සාහ කරන මේ අවස්ථාවේ අවම වශයෙන් 2G පහසුකම්වත් නැති ප්‍රදේශ ශ්‍රී ලංකාව තුළ තිබෙනවා කියන එක. එතකොට අපි ඔබතුමා එහුවමගේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇයි අපි තෝරගත්තේ තිබිච්ච කොහොමද ප්‍රදේශ වල තත්ත්වය කියන එක. ඒතර ඇත්තම රත්නපුර දිස්ත්‍රික්කය අපි තෝරා ගැනීමට ප්‍රධානම හේතුව උනේ භූගෝලීය පසුබිම සහ ඊටාම දුෂ්කර දිස්ත්‍රික්කයක් බවට පත්වීම සහ අපි තොරතුරු ඉල්ලා යැවීමේදී ඊටා ඉක්මනින්ම තොරතුරු ලබා දුන්න දිස්ත්‍රික්කයක් වීමත් වුණා එතනදී ඇත්තටම. එතකොට ඒ වෙද්දී රත්නපුර දිස්ත්‍රික්කයේ ගත්තාම ඒ වෙන මුළු රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනකොට ටවර්ස් 354ක් තිබුණා. එතකොට අපි 2G පහසුකම් නැති ප්‍රදේශ සහ 3G පහසුකම් නැති ප්‍රදේශ සියලුම ප්‍රදේශ ආවරණය වෙන්න මේ තියෙන ටවර්ස් සමග අපි කොහොමද 4G කවරේජ් එක මුළු දිස්ත්‍රික්කයේ පුරාවටම ලබා දෙන්නේ කියන ගැටලුවේදී අපි සංසන්දනය කරා තාක්ෂණික කමිටුවත් සමග තියෙන ටවර්ස් ටික අප්ග්‍රේඩ් කරන්නත්. ඒ කියන්නේ ඒක 4G මට්ටමට අපි අප්ග්‍රේඩ් කරන්න සහ ඒ වගේම දැනට ඒගොල්ලන්ගේ නෝමල් ප්ලෑන් එකේ ගමට sannivedana ව්‍යාපෘතියට යනවට අමතරව නෝමල් ප්ලෑන් එක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ බජට් එක අනුව කරගෙන යන ප්ලෑන් එකේ මොනතරම් ටවර්ස් ප්‍රමාණයක් තියෙනවද කියලා. එතකොට අපි තේරුම් ගත්ත ටවර්ස් 26ක් ඒගොල්ලන්ගේ කියන්නේ ඩයලොග් බොබිටෙල් එයාටෙල් හච් කියන ආයතන 4 ගත්තාම ඒගොල්ලෝ නෝමල් ප්ලෑන් එකේ ටවර්ස් 26ක් තිබුණා. එතකොට ඒ සියලුම ඒවා එන අතරේ අර ප්‍රදේශවල පහසුකම් නැති ප්‍රදේශවල සඳහා යොමු කරන්න ගමට sannivedana ව්‍යාපෘතිය තුලින් ටවර්ස් 35ක් දුන්නාම මේ රත්නපුර දිස්ත්‍රික්කයම කවර් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා කියන එක ටෙක්නිකල් කමිටියකින් තාක්ෂණික කමිටුවෙන් අපිට වාර්තාව ලැබුණා. එතකොට සම්පූර්ණයෙන්ම අපි හිතනවා ටවර්ස් 415ක් පමණ යොමු කිරීමට දැන් තියෙන ටවර්ස් සහ අපි ගමට sannivedanaෙන් එන ටවර්ස් 35ත් එක්ක සියලුම ටවර්ස් එකතු වුණාට පස්සේ රත්නපුර දිස්ත්‍රික්කයම 4G පහසුකමින් සවි බල ගන්නවන්න අපිට පුළුවන් වෙයි කියලා. සංඛ්‍යාත්මකව පාසල් කොච්චරකටද මම හිතන්නේ සංඛ්‍යා ටික අපිට ලැබුණා. මොකද අපි ඔබත් එක්ක කරපු පූර්ව සාකච්ඡාවේදී අපි දැක්කා මුකුත්ම නැති ප්‍රදේශ තමයි අවසානයේදී ප්‍රතිඵල විදිහට ලැබුණේ. දැන් තත්ත්වය අපිට පැහැදිලි කරන්න. ඔව් මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට මේ පාසල් පද්ධතිය sannivedanaye ඉතාමත් අත්‍යවශ්‍ය අංගයක් වෙලා තියෙනවා මේ මාර්ගගත අධ්‍යාපනය පිළිබඳ බලනකොට. මම අද විශේෂයෙන් කියන්න ඕනේ මේ ගමට sannivedanaයට සමගාමීව තව ව්‍යාපෘතියක් අපි ආරම්භ කරා. මේ සියලුම ලංකාවේ තියෙන පාසල් 10152ම ෆයිබර් තාක්ෂණයෙන් බලගන්වන්න. ඒක ඉතාමත් වැඩි කාර්ය දූරයක් අතරම අපිට බලන්න කටට හිතන්න පුළුවන් 4G කරගන්න බැරුව කොහොමද අපි ෆයිබර් කරන්න කියලා. නමුත් ඒක අපි අනිවාර්යෙන් කරනවා. ඒකට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව දැන් වැඩ කටයුතු අවසන් කළා අවසానයි. එතකොට අපි අර පටන් ගත්ත කිංස්ලි ඇත්තටම අර ඩිජිටල් කරණය කියන සංකල්පයෙන්. ඒකට අපි අපේ පාසල් පද්ධතිය ගත්තොත් එහෙම අද ඉන්න තත්ත්වය අපි ලබන අවුරුද්දේ නෑ. මම හිතන්නේ දෙමුහුන් අධ්‍යාපන ක්‍රමයකට අපිට යන්න සිද්ධ වෙයි ලෝකයාම යනවා වගේ. අපේ ළමුන් ගෙදර පමණක් සීමා වෙන්නෙත් නෑ. පාසලට පමණක් සීමා වෙන්නෙත් නැති වෙයි ඉදිරියට. එතෙන්දී අපි අර පාසල් පද්ධතිය ඩිජිටල් කරණය ගැන පොඩ්ඩක් අපි හිතමු. එතකොට මේ 4G පමණකොත් ඇත්තටම මේ මදි වෙනවා මේ සංකල්පයට. ඉතින් එතෙන්දී අපි බැලුවේ ඇත්තටම මේ අපිට පුළුවන් නම් ෆයිබර් තාක්ෂණයෙන් මේ සියලුම පාසල් බල ගන්නවන්න මම හිතන්නේ එතන තමයි ඉලක්කය අපි යන්න ඕනේ. මම පැහැදිලි කරන්නම් ඇයි කියන එක. ඉදිරියේදී අපි දැන් මේ ස්මාර්ට් පාසල් සංකල්ප ගැන අපි කතා කරනවා. මේක අපි වචනයට පමණක් නේ දැන් සීමා වෙලා තියෙන්නේ. අපි කොහොමද මේක ඇත්තටම සාක්ෂාත් කරගන්නේ? මොකද අපේ දුවදරුවන් අපේ අනාගත පරපුර ඒගොල්ලන්ට ඕනේ රිසල්ට්ස්. දැන් අපි කතා කරා ඇති මම හිතන්නේ රටක් විදියට. මම හිතන්නේ රිසල්ට් එක ගන්න නම් අපි පොඩ්ඩක් හිතමු දැන් එතකොට ඒ ස්මාර්ට් ක්ලාස් රූම් එකක් අපි ගත්තොත්. හරි ස්මාර්ට් පාසල් මේ සුහුරු පන්ති කාමරයක් ගත්තොත් අනිවාර්යයෙන්ම මේ සෑම පන්ති කාමරයකටම ස්මාර්ට් ක්ලාස් බෝඩ් එකක් ස්මාර්ට් ක්ලාස් රූම් බෝඩ් එකක් අවශ්‍ය වෙනවා. මම කියන්නේ ඇයි කියන එකත් අපි මේකට පටන් ගත්ත නියම ව්‍යාපෘතියක්. සියඹලාණ්ඩුව ඉස්කෝලෙන් අප්‍රේල් මාසයේදී අපි සියඹලාණ්ඩුව පාසලට මහාවිද්‍යාලයට ෆයිබර් තාක්ෂණයෙන් ෆයිබර් කනෙක්ෂන් දුන්න 3ක් දීලා අපි කොළඹ රාජකීය විදුහලේ තියෙන ඉංග්‍රීසි පන්තියට සමාන්තරව සජීවීව මේ සියඹලාණ්ඩුවේ ඉන්න පාසල් ළමුන්ව අපි සම්බන්ධ කරා. මේක මේ නියම ව්‍යාපෘතියක් විදිහට අපි කරේ. අපි සියඹලාණ්ඩුවට ගිහින් පෞද්ගලිකම ගිහින් ඒක අපි කර දෙයක් කණ්ඩායමත් එක්ක.
ඒතර මෙතෙන්දී වුණ දෙයක් තමයි ඇත්තටම අපි එතකොට අපි ගත්තොත් මෙතන ලොකුම ප්‍රශ්නයක් තියෙන්නේ අපේ ගුරු හිඟයක්කුත් තියෙනවා ලංකාවේ. අපි ICT ගත්තොත් ඉංග්‍රීසි ගත්තොත් එහෙම අපිට ගුරු හිඟයකුත් මම හිතන්නේ අපිට තියෙනවා. එතකොට මෙම ක්‍රමවේදයෙන් පොඩ්ඩක් හිතන්න කිංස්ලි අර සියඹලාණ්ඩුවේ තියෙන ඉස්කෝලේ සම්බන්ධ වෙනවා සජීවීව රාජකීය විදුහලේ ඒ පන්ති කාමරයට නියමුවක් විදිහට කරේ නියමු ව්‍යාපෘතියක් විදිහට. එතෙන්දී ඒ ගුරුතුමිය ඒ කරන ක්ලාස් රූම් එකට සජීවීව අර ළමයි 50ක් අතරින් සම්බන්ධ වුණා. ඒතර පොඩ්ඩක් හිතන්න එතෙන්ද මොකද වෙන්නේ කියලා. එතකොට එතන මේ දැන් තියෙන පාසල් පද්ධතියේ කොහෙද ළමයා ඉන්න කියන එක අදාළම වෙන්නේ නැහැ ඉදිරියට. භූමිය අවශ්‍ය නැහැ. එතකොට අර සියඹලාණ්ඩුවේ වේවා, කැබිතිගොල්ලා වේවා, දෙහිඅත්ත කණ්ඩියේ වේවා, බදුරලිය වේවා, නවගත්තේම ගම වේවා ඒ ළමයින්ටත් අනිවාර්යයෙන්ම අපේ කොළඹ දරුවන්ට ලැබෙන ඒ පාසල් ක්‍රමවේදය ඒ 100% හොඳම මේ ඒ ගුරුවරුන්ට ගුරුවරියන්ට තියෙන ඇක්සස් එක ලැබෙනවා. ඇත්තටම ඒක මිනිත්තු 20ක් ඒ පන්ති කාමරේ ගියාට පස්සේ මම කියන්න ඕන දෙයක් තමයි මෙතන ඇත්තට මේ උත්තර ආවේ ගොඩක්ම උත්තර ආවේ ඒ පන්ති කාමරේ අහපු ප්‍රශ්න වලට මිනිත්තු 20කින් 25කින් සියඹලාණ්ඩුව පැත්තෙන්. ඉතින් මම කියන්නේ මේක තමයි වැදගත්කම තියෙන තාක්ෂණයේ කිංස්ලි මහත්මයා මේක අපි හරි ක්‍රමවේදයකට කරොත් එහෙම මම හිතන්නේ මේක තමයි අපි ඉදිරියේ අපේ අනාගතයේ තියෙන ඉදිරිය. මොකද අර ටෙක්නොලොජි at the fingertips කියන ක්‍රමවේදය අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් අනිවාර්යෙන් මේක කරන්න ඕනේ. ඒකට මේ ෆයිබර් තාක්ෂණයෙන් අපිට පුළුවන් නම් මේ සියලුම පාසල් පද්ධතීන් එකහු කරන්න. රයිට්? එතකොට අපිට සියලුම පන්ති කාමරයකට ස්මාර්ට් බෝඩ් එකක් දාන්න. මම දැන් කතා කරගෙන යනවා මේ ස්මාර්ට් බෝඩ් එක ලංකාවෙම නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියන එකත් මම දැන් කතා කරගෙන යනවා. අපි කුළුණු වලට කරා වගේ. ගොඩක් අය මම ඔක පටන් ගත්තම කිව්වා ඕක ලංකාවේ හරියන්නේ නැහැ. චීනෙන් ලැබෙන ගාස්තු වලට අපිට මැච් කරන්න බෑ. අපිට තරම් කාර්යයක් කරන්න බෑ කියලා. ගිය මාසයේ සේවාදායකයන් සමග මම තිබ්බ කමිටු රැස්වීමේදී සියලු මේ අධ්‍යක්ෂවරුන් සමග එක සාක්ෂාත් වුණා ලංකාවේ නිෂ්පාදිත කුළුණු අද වෙනකොට ප්‍රමිතියෙන් ඉහළයි කියලා අර ඉස්සෙල්ලා ආනයනය කරපු කුළුණු වලට වැඩිය. තව සුවිශේෂී දේ තමයි අපි ගත්තොත් එහෙම මේ වැය මුදල ලංකාවේ කුළුණු වල දැන් අඩුයි. එතකොට අපි ගත්තොත් එහෙම ක්වොලිටි එකත් වැඩි, කොස්ට් එකත් ලෝ. ඉතින් ලංකාවට කරන්න බෑ කියන අර සංකල්පය මම හිතන්නේ ඒක පිළිගන්න බෑ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වාගේ ස්මාර්ට් බෝඩ් ටිකත් අපිට ලංකාවේ හදන්න පුළුවන් නම් අපිට ෆයිබර් එකත් ඉස්කෝල වලට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ එතන තමයි අර මම නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා ගේම් චේන්ජ් එක තියෙන්නේ. එතන මම හිතන අපි එතනට යනවා. තව දෙයක් කියන්න ඕනේ. එතකොට ওই පන්ති කාමරය ඇතුලේ සුහුරු පන්ති කාමරය ඇතුලේ ස්මාර්ට් බෝඩ් එක විතරක් මදි. ICT ආයතනයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අපි ඉතාමත් සුසංයෝගයෙන් දැන් වැඩ කරලා අපි කරන්නේ අර ඊතක්සලාව කියන ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක. අද වෙනකොට මේ ඊලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එක තනිකරම අපි ගොඩනගලා තියෙන්නේ ලංකාවේ. ඒක විශේෂයෙන්ම ගුරුවරුන්ට සම්බන්ධ වෙලා ගොඩනගපු සිස්ටම් එකක් මේක. අධ්‍යාපන අමාත්‍යාංශයත් සම්බන්ධ වෙලා ඒ වගේම ICT ආයතනයත් TRC ආයතනයත්. එතන අපි වගකීම් ඉතාමත්ම පැහැදිලිව හඳුනාගත්තා. අද වෙනකොට ඊතක්සලාව මම තව දෙයක් ඒක මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ අප්‍රේල් 2020 අපි දන්නවා පළවෙනි ලොක්ඩවුන් එකට යනකොට අපි සියලු දෙනාටම මේ නව සංකල්පයට ගෙදර සිට වැඩ කිරීමේ හා ගෙදර සිට අධ්‍යාපනය ලබා ගැනීමේ නව සංකල්පයට යන්න ඕන. අපි කරපු පළවෙනි දෙයක් තමයි මේ ගමන සංවේදනයට අමතරව අපි කරපු දෙයක් මේ ඊතක්සලාව කියන සියලුම පාසල් වල ඔෆිෂල් ඊලර්නින් සිස්ටම් එක රයිට් තනි කරම ගාස්තුවකින් තොර කරා. සියලුම ඩේටා ගාස්තු වලින් තොරයි. මේක ගොඩක් කට්ටිය තාමත් දන්නේ නැහැ කිංස්ලි. එතකොට ඒක අපි කරේ ඉස්සෙල්ලා මාසයකට දෙකකට අද වෙනකොට සියලුම සමාගම් එකඟ වෙලා තියෙනවා අපිත් එක්ක. ඒක තනිකරම ස්ථිර කරලා ඉදිරියට කරගෙන යන්න. අද වෙනකොට ඊතක්සලාවට වෙන තිවෙන පිවිසුම් දවසකට ළමයින්ගේ දෙමව්පියන්ගේ එතකොට ගුරුවරුන් වෙන්න පුළුවන් මිලියන 4ක් තියෙනවා පිවිසුම් දවසකට. ඒ පිවිසුම් වලට කිසිම ඩේටා ගාස්තුවක් අය වෙන්නේ නැහැ 2020 අප්‍රේල් සිට. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි අපේ ළමයින් ඒ ඊතක්සලාව පද්ධතියේ තියෙන ඕනෑම අපි කියමු ගුරු වීඩියෝ එකක් පැය 20ක් බැලුවයි කියමු පැය 16ක් බැලුවත් 7-5ක ඩේටා ගාස්තුවක් යන්නේ නැහැ. මේ අවස්ථාවේදී මම මේකට ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ සංනිවේදන ශාස්ත්‍රයට අපිත් එක්ක එකඟ වෙලා මේ දෙක කිරීමට ලබා දීම ගැන. ඒ වගේම අපි එතනින් නැවතුන්නේ අපි විශ්වවිද්‍යාලේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය යූස් කරන ඒ ඊලර්නින් සිස්ටම් එකකට කියනවා ලර්න් කැපිටල් LERN ලර්න් පද්ධතියත්
100% කිසිම data ගාස්තුවකින් තොර කරලා තියෙනවා 2020 අප්‍රේල් සිට. මේ පිළිබඳව ඇත්තටම ඒෂියා පැසිෆික් ටෙලිකමියුනිකේෂන් යූනියන් එකේ ගිය පාර තිබ්බ සැසිවාරයේ ඇත්තටම අපි ඇගයීමකට ලක් වුණා. අපේ ඇත්තටම තිබ්බ රීජනල් කන්ට්‍රීස් නේපාලය, ඉන්දියාව ඇත්තටම අපෙන් විමසුවා කොහොමද මේ ක්‍රමවේදය කරේ කියලා ඒගොල්ලන්ටත් අනුගමනය කරන්න. ඉතින් මම හිතනවා අද වෙනකොට නිදහස් අධ්‍යාපන කියන සංකල්පය ඩිජිටල් නැත්නම් ඒ අපි කියන ඒ මාර්ගගත අධ්‍යාපනයට ගෙනහින් තියෙන මම හිතන්නේ පළමු රට වෙන්නත් පුළුවන් අපි. මොකද කිසිම ගාස්තුවක් දත් අය වෙන්නේ නැහැ. අපේ ඊළඟ පියවර තමයි ICT ආයතනයෙන් මෙම ඊතක්ෂලාව පද්ධතිය සියලුම පාසල් වලට ආවරණ පරිදි මේ ඉදිරියට ගෙන යාම. එතකොට විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවෙන් වගකීම් බාර කරගෙන තියෙනවා. ඒ sannivedana යටිතල පහසුකම් කරන්නේ. ඉතින් මේක ඒකයි මම කියන්නේ අර whole of government මේක ඉතාම සුසංයෝගයෙන් සියලුම රාජ්‍ය ආයතන යන්න ඕනේ. ඉතින් මෙතෙන්දී තාක්ෂණික අමාත්‍යාංශය අතිකරු ජනාධිපතිතුමාගේ ඒ සංකල්පෙන් පදරමුණේ තාක්ෂණික අමාත්‍යාංශය ඇතුලේ තමයි මේ ආයතන දැන් තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම ක්‍රමවත්ව ඉතාමත්ම සුසංයෝගයෙන් අපි මේ දේ කරා ඉදිරියට යනවා. අපි දැන් විනාඩි 40ක් විතර අපි සාකච්ඡාව කරා. තව සුළු මොහොතකින් අපි මේ සාකච්ඡාවේ මූලික ටික නිමාවටපත් කරනවා. ඉන් අනතුරුව මිතුරු මිතුරියනි ඔබට පුළුවන් සුපුරුදු පරිදි raise your hand අවස්ථාව උදා කරමින් ඔබට ප්‍රශ්න ටික යොමු කරගන්න. අපිට ඉතා ඉක්මනින් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න අවස්ථාව ලැබෙනවා. අපි ගමට sannivedanaya ව්‍යාපෘතිය ගැන කතා කරනවා වගේම විශේෂයෙන්ම මේ data ගාස්තු ගැන අපි දන්නවා කැකෑරෙන ප්‍රශ්න කීපයක් තියෙනවා. අපේ රටේ සාමාන්‍ය සංකල්පය තමයි මුදල් අපිට ලබා දෙන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ, පහසුකම් වැඩි කරන්න ඕනේ, ඒවා නොමිලේ ලබා දෙන්න ඕනේ. හැබැයි විවෘත වෙළඳපොලේ මේවා තරඟකාරී ආයතන. මේවා තරඟකාරී ආයතන අපේ මුදල් දිනා ගැනීම සඳහා විවෘත වෙළඳපොලේ තරඟ කරනවා. ඔබට මතක ඇති ලංකාවේ දුරකථන පොරොත්තු නාමාවලියක හිටපු දෙමව්පියන් අපිට ඉන්නවා, වැඩිහිටියන් අපිට ඉන්නවා. නමුත් දැන් ඒක විවෘත වෙළඳපොලේ තරඟකාරී ආයතන වෙනත් රටවල් එක්ක සංසන්දනය කරගනිමින් දැන් මේ දවස්වල කතිකාවත එන්නේ අපේ ඕෆ් පීක් ටයිම් එකේ තියෙන data ටිකට මොකද කරන්නේ? ඒක කාටවත් දෙන්න බැරිද? ඒකේ තියෙන වටිනාකම අපි ගන්නෙ කොහොමද? උපරිම ප්‍රතිලාභ ගන්නෙ කොහොමද? ඒක නොමිලේ ගන්නෙ කොහොමද? data ගාස්තු අඩු කරයිද කියලා. විශේෂයෙන් මේ අයවැය යෝජනා පිළිබඳව සාකච්ඡා කරන කාලේ නිසා මම හිතනවා ඉන්ද්‍රජිත් හඳපාංගොඩ මහත්මයාට මම ආරාධනා කරනවා අපේ දුරකථන බිල ඒ කියන්නේ ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා තමයි. නමුත් data ගාස්තු කලාපයත් අපිත් අතර තියෙන වෙනස කොහොමද? මේ ඔබේ ආයතන වලින් දැන් තව තවත් අවසාන ඵලය විදිහට මේවා නොමිලේ දෙන්න නම් ජනතාවට අධ්‍යාපනය නොමිලේ දෙනවා කියලා කිව්වා. ටවර් වැඩි ප්‍රමාණයක් දීලා ලංකාවේ 4G තාක්ෂණයට පුළුවන් ඉක්මනට බල ගන්නවා කියලා කිව්වා. ඒකට මුදල අය කරන්නේ පත්තර කියවන, රේඩියෝ අහන, ටෙලිවිෂන් බලන අපේ මිතුරියන් සරහා සම්බන්ධ වෙන සාමාන්‍ය මහ ජනතාවද. මොකද්ද මේකේ වැයබර කොහෙන්ද දරන්න? මොනවද ඔබතුමාලගේ යෝජනා? බොහොමත්ම ස්තුතියි කින්ස්ලි. ඇත්තටම අපි දන්නවා අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මුලින් පැවසුවා වගේ මේ සේවාදායක සමාගම් ලාභ අරමුණුත් එක්ක තමයි මේ සමාගම් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි as regulator විදිහට එහෙම නැත්නම් නියාමන කමිෂන් එක විදිහට අපි බලන්න ඕන සේවාදායක සමාගම් වල ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ සේවා තත්ත්වයන් රට පුරා ව්‍යාප්ත කිරීමට අවශ්‍ය ඉන්වෙස්ට්මන්ට් කියලා අපි කියනවා. ඒවා ආයෝජන අවස්ථා සලසන ගමන්ම ඒවට යම්කිසි මට්ටමකට ඒ දායකත්වය ලබා දෙන ගමන්ම අපි කොහොමද අපේ සේවා ලබන්නම් එහෙම නැත්නම් අපේ ප්‍රායෝගිකයන්ට අපි වෙන එෆෝඩ් කරන්න පුළුවන් එහෙම නැත්නම් දරා ගන්න පුළුවන් පිරිවැයකට කොහොමද මේ සේවාවන් අපි ලබා දෙන්නේ කියන එක. එතෙන්දී අපි වැදගත්ම දේ තමයි ප්‍රධානම දේ තමයි අතන තරංකාරීත්වය තුලින් යම්කිසි මට්ටමකට මේ මිල ගණන් පහළ වැසීමක් වෙනවා. නමුත් අපි දැන් කොවිඩ් සිටුේෂන් එකත් එක්ක අපිට සිද්ධ වෙච්ච දෙයක් තමයි අපේ අධ්‍යක්ෂකතුමා කිව්වා වගේම ගොඩ දත් එහෙම නැත්නම් data භාවිතය විශාල වශයෙන් වැඩි වුණා. ඒ වැඩි වීමත් එක්ක ළමයින්ට ගෙදර ඉඳලා ඉගෙන ගන්න එහෙම නැත්නම් ගෙදර ඉඳලා වැඩ කරන්න ගොඩාක් data ප්‍රමාණයක් අවශ්‍ය වුණා. එතෙන්දී අපි ඇත්තටම සේවාදායක සමාගමත් එක්ක කතා කළා. ඒගොල්ලන්ගෙත් යම්කිසි සහයෝගයකුත් එක්ක අපිට පුළුවන්කම ලැබුණා unlimited data plan සමාජයට ඉදිරිපත් කරන්න සෑහෙන පිරිවැය අඩු මුදලකට. එතෙන්දී අපි විශේෂයෙන් කියන්න ඕන විශේෂයෙන්ම අපිට වැඩ කරන්න සහ ඒ වගේ ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය ටීම් එහෙම නැත්නම් Zoom ඒ වගේ පැකේජයන් ඒ වගේ දේවල් සඳහා ගොඩාක්ම අඩු විශේෂයෙන් ගත්තොත් අපි එක GB එකක් රුපියල් 4කට 5කට වැනි ලෙවල් එකකට පල්ලෙහා මට්ටමකට අපි ගෙනහල්ලා තියෙනවා අද විශේෂිත අය ක්‍රම භාවිතා කළා. එතෙන්දී ඒකම තමයි අපි දැන් බැලුවොත් රීජන් එකත් එක්ක ඔබතුමා ඒක කොහොමද සංසන්දනය කරන්න කියලා. ඇත්තටම ඔබතුමා බැලුවොත් අපේ තියෙනවා අපේ අධ්‍යක්ෂකතුමා ඉස්සෙල්ලා මතක් කරන්නේ අපේ මේ මුළු නියාමන කමිෂන් සභා ඒකාබද්ධ වෙලා තියෙනවා කියලා අන්තර්ජාතික විදුලි සංදේශ සංගමයත් එක්ක ඒ සංගමයෙන් කරන තියෙනවා ඉදිරිපත් කරන වාර්තා නවතම වාර්තාවට අනුව ඇත්තටම ලංකාව උදාහරණයක් වශයෙන් ගත්තොත් මොබයිල් data
මොබයිල් ඩේටා පිරිවැය සම්බන්ධයෙන් ගත්තොත් ලංකාවේ ඉන්නේ 8 වෙනි වගේ ස්ථානයක. ඒ කියන්නේ අනිත් ලෝකයේ අනිකුත් රටවල්වල බලනකොට පිරිවැය පැත්තෙන් අපි ගොඩක් අඩු මට්ටමකට ගෙනහල්ලා තියෙනවා. 8වෙනි වොයිස් වලට කොමට වොයිස් වලට 8 වෙනි වොයිස් වලට 8 වෙනි අවස්ථාවට ගෙනහල්ලා තියෙනවා. ඩේටා වලට අපි ඉන්නේ 13 වෙනි ස්ථානයේ. හරි ඒ වගේම දැන් ෆික්ස් ටෙලිෆෝනි ගත්තොත් ෆික්ස් සමාන ස්ථානය ඒ කියන්නේ වියදම වැඩිමද වියදම අඩුමද? වියදම අඩුම කටවල් ගත්තාම ඒක මම පොඩි තව පැහැදිලි කරන්නම් මේ ඉන්ද්‍රජිත් මහත්මයා කියපු දෙයට අමතරව ඉන්ටර්නැෂනල් ටෙලිකමියුනිකේෂන් යූනියන් එක නැතහොත් අපි sannivedana මේ ගෝලීය sannivedana සංසදය ගත්තොත් එහෙම ඒගොල්ලෝ ඉතාමත්ම ස්වාධීනව කරනවා හැම අවුරුද්දේදීම බෙන්ච්මාර්ක් එකක්. ඒක සෑම රටම අයිති. ඉතින් අපේ වචන විතරක් ගන්න එපා. ඔබතුමාලටත් යන්න පුළුවන් අද ITU වෙබ්සයිට් එකට ගිහින් ඒකට ගිහින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලේටස්ට් රිපෝට් එක. ලේටස්ට් රිපෝට් එක එන්නත් ඉස්සෙල්ලා ඒගොල්ලෝ දත්ත ටික දාලා තියෙනවා. 2020 අලුත්ම රිපෝට් එක අනුව අපි ඇවිල්ලා තියෙනවා ෆික්ස්ඩ් ඩේටා වලට. කියන්නේ ෆික්ස්ඩ් බ්‍රෝඩ්බෑන්ඩ් වලට 20 වෙනි ස්ථානයට ලෝකයේම. ඒ කියන්නේ 20 ගත්තොත් අපිට වඩා චීප් පොයින්ට්ස් තියෙන 19 තව කන්ට්‍රීස් කින්ස්ලි රයිට් අපි ඉස්සෙල්ලා හිටියේ 29 ස්ථානයේදී ඉතින් අර ඉන්ද්‍රජිත් මහත්මයා ඉස්සෙල්ලා කිව්ව පරිදි අපි ගිය අවුරුද්දේ විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව මූලිකත්වයෙන් අපි අර අලුත් පැකේජ් ගොඩක් හඳුන්වා දුන්නා work from home package study from home අද study from home package එකක් ගත්තොත් කින්ස්ලි ඉස්සර ළමයාට එක්ස්ට්‍රා GB එකක් ගන්න ඕන රුපියල් 100ක් වැනි අධික මුදලක් ගෙවලා අද වෙනකොට රුපියල් 499ට GB 100ක් ගන්න පුළුවන් ඒතර රුපියල් 5කට අඩු ප්‍රමාණයකට GB එකක් ගන්න පුළුවන් ඒ අර ඊතක්ෂලා වැනි දේවල් සියලුම දත්තවලුනොත් අයින් කරලා තියෙන සංකල්පයටත් වැඩියෙන් අපි ගිහින්. මොකද සමහර කට්ටිය ඊතක්ෂලා පවුන නෙමෙයිනේ ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ. එතකොට මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වලට අපි 20 වෙනි ස්ථානයේ මම තමත් වගකීමෙන් කියන්නේ ඔබතුමාලාට නැවතත් මම කියනවා ITU වෙබ්සයිට් එකට ගිහින් බලන්න පුළුවන් මේ දත්ත අපි කියන. එතකොට අපි ගත්තොත් එම voice services සාමාන්‍යයෙන් ගත්තොත් අපි ඉන්නේ අද 7 වෙනි ස්ථානයේ ලෝකෙෙම. අපිට ඉස්සරහින් ඉන්නේ තව රටවල් 6යි. right ඉතින් එතකොට මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ 20 වෙනි ස්ථානෙනොත් අපි සෑහීමකටපත් වෙන්න බෑ කියන එකයි මගේ මතය. මම හිතන්නේ අපි මේක ගේනවා top 10 එකට. මොකද මේ affordability කියන එක ඉතාමත්ම විශේෂිත අංගයක් ඩිජිටල් කරන්නේ. මේ affordability එක තව තවත් ගේන්න ඕනේ. මම හිතන්නේ ඉන්ද්‍රජිත් මහත්මයා තවත් ප්‍රකාශ කරයි. මේ අද අපි ඉන්න තත්ත්වය අනුව සියලුම ශ්‍රේෂ්ඨවල මේ open market concept එකේ සියලුම මිල ගණන් උඩට ගිහින් තියෙනවා. අපි ගත්තොත් එහෙම sannivedana ශ්‍රේෂ්ඨයේ ගාස්තු බැලුවොත් ලංකාවේ මේ සියලුම ගාස්තුව නැවතම වාගීමෙන් කියන්නේ මට ඕන කෙනෙක්ට අභියෝග කරන්න පුළුවන්. ඒක පහළ මට්ටමකට ගෙනල්ලා අපි තියනවා. ඉතින් මේක ඉදිරියටත් කරන් යන්න ඕනේ. මෙතනදී තමයි මම කියන්නේ අර policy making හරි strategic long term policy making තියෙන්න ඕනේ. මේ තියෙන බදු ක්‍රමවේද sannivedana ශේෂ්ත්‍රයට ඉතාමත්ම සංකීර්ණ දෙයක්. ඒක විශේෂිත බලලා අධ්‍යයනය කරලා කරන්න ඕනේ. මොකද නැත්නම් මේ ආයෝජන අපි තව තවත් අපි රුකුලක් වෙන්න ඕනේ මේකට තව තව ආයෝජනය කරන්න කියන්නේ. මොකද දැන් අද අපි කතා කරන්නේ 4G වෙන්න පුළුවන්. හෙට අපිට 5G තාක්ෂණය ඕනේ. මොකද අපි කතා කරනකොට IoT තාක්ෂණය ගැන අපි කතා කරනකොට agri technology, e-smart systems, smart health, smart cities මේ කිසිම දෙයක් 4G තාක්ෂණයෙන් කරන්න බෑ කින්ස්ලි. එතකොට අපි දැන් පටන් ගන්න ඕනේ 5G තාක්ෂණයටත් ආයෝජනය කරන්න. එතෙන්දිත් මම කියන්න ඕනේ 2020 ජනවාරි මාසයේ අපි සියලුම 5G ට්‍රයල්ස් අපි පටන් ගත්ත විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව විසින්. අද වෙනකොට 5G ට්‍රයල්ස් තියෙනවා ලොකේෂන් 100කට වැඩි තැන්වල. Tamanට 5G ෆෝන් එකක් තියෙනවා නම් අද ඒක තාම අපි ඒකට අවශ්‍ය සංඛ්‍යාත ඔෆිෂියලි දීලා නැති හින්දා මේක ට්‍රයල් බේසිස් හින්දා 5G තාක්ෂණය සෙල් ජම්මට ලැබෙන්නේ ෆ්‍රී ඔෆ් charge. කිසිම ගාස්තුවකින් තොරව. ඉතින් එද්දි මට කියන්න ඕනේ නැවතත් මම ඉදිරියට මහත්තයාට මේක. අපි ප්‍රශ්න වලට උත්තර දෙමින් අපි යමු. මොකද බොහෝ වෙලාවට දැන් මෙතනින් හර මාධ්‍යවේදීන්ගේ එයත් සැලකිලිමත් වෙනවා තමන්ගේ data ගැන. මේ සාකච්ඡාවට බොහෝ දෙනා නිවසේ ඉඳලා එකතු වෙන්නේ. ඒක නිසා අපි ඔවුන්ට අවස්ථාව ලබා දෙමු. අපේ මුල් අයදුම raise your hand කියන අවස්ථාව උදා කරගනිමින් බොහෝ දෙනාට අපි ආරාධනා කරනවා මෙතන සිට මම නැවත නැවත මතක් කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ. තමුන්නාන්සලාගේ අවස්ථාව උදා කරගන්න. ITN ආයතනයේ නජිත් ස්වාධීන රූපවාහිනියෙන් ඔබේ අවස්ථාව උදා කරගන්න නජිත්. අයිබෝන් සුබදෑසනක් බොහොම වැදගත් අදහස් රක්පල වුණා හැම දිනෙකටම සුබදෑසනක් කියන ගමන්ම දැන් අපේ අධ්‍යක්ෂ ජනතුමා විශේෂයෙන්ම මේ සඳහන් කරපු කාරණාත් එක්ක දැන් data ගාස්තු පිළිබඳව කතා කරා data ගාස්තු ගැන කතා කරනකොට අඩු data ගාස්තු බොහෝ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා වැඩි GB ප්‍රමාණයක් හැබැයි දැන් බොහෝ දුරකථන පරිශීලකයන් සඳහන් කරන විදිහට data පාවිච්චි කරන්න ගියාම මේ
ස්පීඩ් එක මදි සමහර වෙලාවට අර අප්ලින්ක් ස්පීඩ් එක ඩවුන්ලින්ක් ස්පීඩ් එක 100 MB/s ඒ වගේ එන අවස්ථා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. කියන්නේ සම්මතේ ඒක. හැබැයි මේ වේගෙම තියෙනවද දැන් Zoom class එකකට දරුවෙක් සහභාගී වෙන්න ගියත් නැත්නම් වෙන වැඩකට සහභාගී වෙන්න ගියත් මේ ස්පීඩ් එක නෑ සමහර වෙලාවට. ඒ කියන්නේ පරිශීලකයෝ වැඩි හින්දා මේ data traffic එකක් ඇති වෙනවා කියලා කියනවා. හැබැයි දුරකථන සමාගම් පොරොන්දු වෙන අපි මේ data ප්‍රමාණයට මෙච්චර මුදලක් අය කරන්නේ එහෙම කියලා. හැබැයි ඒ දේ ඇත්තටම ලැබෙනවද? ඒ කියන මොකක් හරි නියාමනයක් තියෙනවද? එහෙම ලබා දෙන්න නැත්නම් ඔබතුමාලට ක්‍රියාමාර්ග ගන්න හැකියාව තියෙනවද දුරකථන සමාගම් වලට එරෙහිව? කොහොමද තාත්තේ? මොකද මහජනතාව මුදල් පාවිච්චි කරලා මේ දේවල් ලබා ගන්න. රජිත් බොහොම හොඳ ප්‍රශ්නයක්. මම මේකට විස්තරාත්මකව දෙන්නම් මගේ මේ ෆීඩ්බැක් එක. බොහොම ඒකට අපි කියනවා quality of service කියන එක. දැන් ඉස්සෙල්ලා අපිට ප්‍රශ්නේ තියෙන්නේ sannivedana ආවරණ ප්‍රශ්නේ. ඊට පස්සේ ඇත්තටම පාරිභෝගිකයා ඒක 100%ක් හරි. ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන quality එක. right? එතකොට මේ quality of service එක බැලුවොත් එහෙම මම පැතිකඩන් දෙපැත්තකින් කියන්නම්. මොකද මම එක පැත්තකින් විදුලි සේවා සපයනගේ පැත්ත බලන්නත් ඕනේ. අනිත් පැත්තෙන් අපි පාරිභෝගික රයිට්ස් උත් බලන්න ඕනේ. ඉතින් අපි මේ විදුලි සංදේශ කමිටුවෙන් සභාවක් විතර මේ දෙපැත්තම අපි බලන්න ඕනේ. එතකොට මම තව දෙයක් මම මෙතනින් පටන් ගන්නම්. 2020 අප්‍රේල් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ අද වෙනකොට ලංකාව අපි ගමු. සියලුම ශේෂ්ත්‍රයන් සියලුම ආයතන ගත්තොත් එහෙම තනිකරම sannivedana ශේෂ්ත්‍රය හා යටිතල පහසුකම් උඩ තමයි යන්නේ. අද අපි ගත්තොත් එහෙම මේ මාධ්‍ය සාකච්ඡා වුණත් තනිකරම වෙන්නේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ. අපි ගත්තොත් එහෙම සියලුම පෞද්ගලික ශේෂ්ත්‍රය ගත්තොත් අද වෙනකොට තාමත් ඒගොල්ලෝ work from home සංකල්පයට වැඩ කරන්නේ. සමහර විට ඒගොල්ලෝ permanently වෙන රටවල් වල වගේ ඉදිරියට යම් කිසි වැඩ කරන කොටසක් staff එක දිගටමත් work from home සංකල්පයටත් යන්න ඉඩ තියෙනවා. අනිත් රටවල් එක පටන් අරනොත් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම අපේ දුවදරුවන් අද ගෙදරට හිර වෙලා ඉන්නවා. ඒ දුවදරුවන් තමන්ගේ self learning එක දැන් කරන්නේ තනිකර online ක්‍රමවේදය ඔස්සේ. එතකොට අපි මේ අප්‍රේල් 2020 අප්‍රේල් වලට අපි යන් පොඩ කවුරු දෙකමාරකට ඉස්සෙල්ලාට පිටිපස්සට. එතකොට මෙතෙන්දී අපි මම කියන්න ඕන දෙයක් තමයි දින දෙකකින් තුනකින් පළවෙනි අපි ලොක්ඩවුන් එකට යනකොට මම මේක දත්ත සමගයි කියන්නේ මේ දේ 40%කින් ඩිමාන්ඩ් එක වැඩි වුණා sannivedana පහසුකම් වලට 40%කින් right approximately 40% increase on the demand right. එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ යටිසල පහසුකම් මේකට අනිවාර්යයෙන්ම සමාන්තරව එක්ස්පෑන්ඩ් වෙලා තිබෙන්නේ නැහැ. මොකද මේක ඕනම ලෝකෙක ගත්තොත් ප්‍රශ්නයක්. ඕගලන්ට මතක ඇති ගිය අවුරුද්දේ Netflix සේවාව ගත්තත්, YouTube සේවාව ගත්තත්, ඒගොල්ලන්ගේ high definition quality transmission නැවැත්තුවා. high definition ඒවා ඒගොල්ලෝ standard definition කරා. මොකද මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මොකද කවුරුත් මේක බලාපොරොත්තු වෙච්ච සිද්ධියක් නෙමෙයිනේ. නමුත් අපි කියන මේක forced digitalization. නමුත් අද වෙනකොට මම 100% පිළිගන්නවා ඔබතුමා කියන එක. දැන් අපි මේ ඉදිරියට යනකොට මේ quality of service එක ආයි improve වෙන්න ඕනේ. මොකද දැන් මේ යටිතල පහසුකම් expand වෙන්න ඕනේ. මේවට අපිට දෙන්න පුළුවන් සියලුම අවශ්‍ය සහයෝගයන් අපි විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව ලබා දීලා තියෙනවා විදුලි සංදේශ ශේෂ්ත්‍රයට. එතකොට අපි තව දෙයක් ප්‍රශ්නයක් වුණා අපි මේ අවශ්‍ය යටිතල පහසුකම් වලට අවශ්‍ය තාක්ෂණික equipment ගේනකොට ඔයගොල්ලෝ දන්නා මේ global supply chains ගොඩක් බිඳ වැදුනා. අද TRC ආයතනය පළවෙනි ඇත්තටම මම ආරම්භයෙන් කියනවා පළවෙනි රාජ්‍ය ආයතනයේ ඔන්ලයින් සේවාව ලබා දීමට 2020 අප්‍රේල් වලට අපි තනිකරම ඔන්ලයින් ක්‍රමවේදයට ගියා. ආයතනය ඇතුලේ පමණක් නෙමෙයි ඔබතුමන්ලාට අද යන්න පුළුවන් TRC වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එක තාම පරණයි. නමුත් අද ගිහින් ඔබතුමන්ලාට මාර්ගගත මේ ක්‍රමවේදය ඔස්සේ ඕනම ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ට ඕනම ඩිරෙක්ටර් කෙනෙක් එක්ක ගෙදර සිට මීටිමක් ලබා ගන්න පුළුවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ. ඒ ක්‍රමවේදය අදට TRC එකේ තියෙනවා. අද වෙනකොට කවුරුත් ඇත්තටම ඉස්සර වගේ පැය දෙකක් තුනක් ඇවිල්ලා ලත වෙන්න ඕනේ නෑ TRC එකේ ලොබි එකේ. ඔන්ලයින් ගිහින් අද උනත් මම කියන වෙලාවේ ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන්. ඔන්ලයින් බුකින් කියන සිස්ටම් එකට ගිහින් සර්විසස් ටික තියෙනවා. ඒවා ඔක්කොම ලබලා දීලා තියෙනවා. ඉතින් මම නැවතත් අර ක්වෙස්චන් එකට එනවා. මේ quality of service එක අනිවාර්යයෙන්ම අපි දැන් බලනවා. ඒ quality of service එක improve වෙන්න ඕනේ. ඇත්තටම කියනවා නම් quality of service එක ඇත්තටම අඩු වෙලා තියෙනවා. මොකද මේ ආපු ඩිමාන්ඩ් එක මේ ඩිමාන්ඩ් එකට quality of service එක අනිවාර්යයෙන්ම අඩු වෙලා තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද අපි අර free of charge services උත් දෙනකොට එතකොට අපේ මේ විශ්වවිද්‍යාල සිසුන් එතකොට අපේ ළමයි ගොඩක් අය online ඉන්නකොට ඒවා free of charge දෙනකොට ගොඩක් consumption එක වැඩි වෙනවා. අනිවාර්යෙන් එතකොට ඒ stress එක වැඩි වෙනවා මේ system එකට. ඒක මම පිළිගන්නවා. නමුත් ඉදිරියට යනකොට මම බලාපොරොත්තු වෙනවා මේක ටික නැවතත් improve වෙන්න ඕනේ. ඒ වගේම තමයි වසර 18කට පස්සේ අපි පෙබරවාරි මාසේ voice services වලට quality of service නියාමනය කරන්න පළවෙනි පාට ගැසට් එකක් නිකුත් කරා. ඒ voice වලට voice service. ඒකට මම voice service කියනකොට මම කියන්නේ නිකන් මේ voice call විතරක් නෙමෙයි. ඔබතුමාලා දන්නවා ලොකුම ගැටලුව පාරිභෝගිකයන්ට තියන්නේ සේවා සපයන්නන්ට ඇමතුමක් දීලා තමන්ගේ සේවාව බිඳ වැටෙන අවස්ථාවක ගන්න බෑ helpline එකට.
මිනිත්තු 10ක් අහන් ඉන්න ඕනේ එතනත් ඇඩ්වර්ටයිසින්. හරි? ඊට පස්සේ එහෙම කතා කරත් ඊට පස්සේ මේ ප්‍රශ්නේ විසඳෙන තව දවස් 5ක් 6ක් යනවා. එතකොට මේකට තිබ්බේ නෑ හරි KPI එකක්. නමුත් අද වෙනකොට මේක අපි නීතිගත කරලා තියෙනවා. කොච්චර මිනිත්තු ප්‍රමාණයක්ද පාරිභෝගිකව හෙල්ප්ලයින් එක තබා ගන්න පුළුවන්. ඉන්පසු එම ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය ටාගට් එක මොකක්ද? එහෙම ප්‍රශ්නයක් විසඳුන් නැත්නම් ඒකට අවශ්‍ය එස්කලේෂන් එක නැත්නම් ඒක යොමු කරන්න පුළුවන් විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවට. අපේ තියෙනවා හඳුන්වලා දීලා ඊමේල් ලිපිනයක්. ඔයගලන්ට ඒකට රිප්ලයි කරලා බලන්න පුළුවන් රෙස්පොන්ස් එනවද නැද්දත් කියලා. CC at එකට කියන්නේ කන්සියුමර් කම්ප්ලේන්ස් එකේ ෂෝට් එක cc@trc.gov.lk එකට දැම්මහම අපි බැඳිලා ඉන්නවා මේ පාරිභෝගිකයන්ගේ ප්‍රශ්න විසඳන්න. සමහරක් විට ඩේටා ප්‍රශ්න වෙන්න පුළුවන්. දැන් ගොඩක් අය කියනවා ඩේටා කැපෙනවා. මේක අපි දන්නේ නැහැ. එතකොට අපිට අයිතිය තියෙනවා අපිට පුළුවන් ඒවා ඔඩිට් කරලා බලලා අපි සහයෝගය දෙනවා. යම්කිසි බිල්පත් පිළිබඳ ප්‍රශ්න තියෙන පුළුවන්. අපි ඒකටත් සම්බන්ධ වෙනවා. අපි ඒකට කම්ප්ලයන්ස් ඩිවිෂන් එක අපි එක්ස්පෑන්ඩ් කරලා තියෙනවා අද වෙනකොට. ඒ වගේම තමයි 1990 ඔයගලන්ට අපිව අමතන්නත් පුළුවන්. ඒ වගේම විශේෂිතව මම කිව්වා වගේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අපේ වෙබ්සයිට් එක හරහා one on one වීඩියෝ කෝල් එකක් ගන්න පුළුවන් අපේ කම්ප්ලයන්ස් ටීම් එකත් එක්ක. ඕනම එකක් ඔන්ලයින් ගෙදර සිට කරන්න පුළුවන්. ඉතින් QoS quality of service එක ඉතාමත් වැදගත්. ඉතින් මම හිතන්නේ ඒක අපි දැන් බලාපොරොත්තු වෙනවා. data වලටත් අවශ්‍ය ඒ quality of service guideline එක ගැසට් කරන්න අපේ කෙටුම්පත අවසానයි දැන්ට කළා කිංස්ලි. ඒකත් මම හිතන්නේ බලාපොරොත්තු වෙනවා අපි මේව කරන්න. ඉතින් මම හිතන්නේ මම ඒකට උත්තරයක් දුන්නා කියලා. තාරක ඔබේ අවස්ථාව උදා කරගන්න ඔබ සිළුමිණ පුවත්පත නියෝජනය කරන්නේ. තාරක ඔව් කිංස්ලි බොහොම ස්තුතියි. රජීත්ගේ කොටසෙම ප්‍රශ්නේම අනු කොටසක් වශයෙන් තමයි මට අහන්න තියෙන්නේ. ඇත්තටම සමහර දුරකථන සේවා සපයන සමාගම් වලින් අන්තර්ජාල පහසුකම් සැපීමේදී ඊට පුදුමගේ බිඳ වැටීම් වෙනවා. සමහර ලාවට සතිය දෙක වෙන අවස්ථා තියෙනවා. පොංගලෙම වුණා. ඒ අවස්ථාවේදී නිසි වෙලාවට බිල් නොගියම නිසා උන් විසන්ධි කරනවා. ඒ පහුගිය අර ඔන්ලයින් තියෙන දවස්වල දරුවන්ට එතකොට සිද්ධ වෙලා තිබුණා වෙනම දුරකථන සේවාව පහසුකම් ලබාගෙන වෙනම ඉස්නා සමන්තාවක් අරගෙන එම පහසුකම් සපයා ගන්න. නමුත් එතකොට අර ඔවුන් ආරම්භයේ සිට හිටපු සමාගම් වලින් කිසිම සහනයක් ලබා දීමක් වෙන්නේ නැහැ. ඒ බිඳ වැටීම් වලට ඔවුන් නිසියාකාර ප්‍රතික්‍රම ලබා දෙන්නේ නැහැ. ඒ කිව්ව අර ඇඳිවිලි සංචාර සීමා තිබිච්ච සමයේ පවා ඔවුන් මේ බිඳ වැටීම් වලට නිසියාකාර ක්‍රමවේදයක් දුන්නේ වෙලාවට විසන්ධි කිරීම සිදු කරනවා. ඒක පාරිභෝගිකයන්ට වෙන විශාල අසාධාරණයක්. ඒව සම්බන්ධව ඔබතුමාලා නියාමනයක් සිදු කරන ඉදිරියේදී පැමිණිල්ලක් આવුත් ඒකෙම අර අනු කොටසක් වශයෙන් තව අහන්න තියෙනවා. යම් රූපවාහිනී මේ තරංග සඳහා ලබන සැටලයිට් එකෙන්ම ඒවත් පාරිභෝගිකයන් නොදැනුවත්වම උන් බිල වැඩි කරනවා. පාරිභෝගික සමග ආරම්භ ගිවිසුමට අමතරව. එහෙම දෙයක් කරන්න හැකියාවක් උන්ට තියෙනවද? මේ දෙකටම කොහොමද පිළිතුරක් ලබා දෙන්න බලාපොරොත්තු? නැවතත් හොඳ ප්‍රශ්නයක් තාරක. පළවෙනි උත්තරයට මම දෙන්නම්. ඇත්තටම ගිය අවුරුද්දේදී අපි නැවතත් අර කොවිඩ් ව්‍යසනයේ පළමු ලොක්ඩවුන් එකට යනකොට අපි ඇත්තටම මාස දෙකක සහන කාලයක් අපි සේවා සපයන්න කිව්වා කිසිම විසන්ධි කිරීමක් කරන්න එපා කියලා. ඇත්තටම මම හිතන්නේ මාස 3ක් යනකම් මම හිතන්නේ ඉන්ද්‍රිත් මහත්මයා මාස 3ක් මම හිතන්නේ නේ. මාස 3ක ඒ සහන කාලය දුන්නා අපි කිව්වා විසන්ධි කරන්න එපා කියලා. මොකද ඒක ඉතාමත්ම අනිවාර්ය අංගයක් වුණා. මොකද කොවිඩ් එකත් සමගම ඒ sannivedanaye අත්‍යවශ්‍ය රුකුලක් වුණා. නමුත් ඇත්තටම එතන ප්‍රශ්න තිබ්බා. මොකද මේ සංචරණ සීමා සමග ඇත්තටම අපි වෙනම කණ්ඩායමක් දාලා තිබ්බා. ඒ අවශ්‍ය මේ තනිකර කර්ෆියු පාසස් වෙනම අපිට විදුලි සංදේශ නියාමන කමිෂන් සමාවෙන් තමයි ඒ කර්ෆියු පාස් ප්‍රයිසිං එකත් කරේ ඇත්තටම. මොකද 24 hours system එකක් දාලා ඒ අවශ්‍ය සේවා සපයන්නන්ට ඒ සහයෝගය දුන්නා. නමුත් අනිවාර්යයෙන්ම බිඳ වැටීම් තියෙනවා 100%. මොකද දැන් මේකේ එක පාර්ට් මම කිව්වා වගේ 140කින් ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ඒකට කාලය දීලා තිනවා. දැන් වෙනකොට මේක ස්ථාපිත වෙන්න ඕනේ. නමුත් මේ බිඳ වැටීම් වලට අනවශ්‍ය ලෙස යම්කිසි සේවා සපයන්නන් ඒ කාලය ගන්නවා නම් ඕනම කෙනෙක්ට කරුණාකර මේක ප්‍රචලිත කරන්න ඕනම වෙලාවක විදුලි සංදේශ නියමන කමිෂන් සභාවට මේක පැමිණිල්ලක් විදිහට දාන්න පුළුවන්. මම වගකීමෙන් කියන්නේ අනිවාර්යයෙන් විදුලි කමිෂන් සභාව සම්බන්ධ වෙනවා. අපි දැන් 100% පාරිභෝගික සේවන් හඳුනාගෙන ඒවට රුකුලක් වෙනවා. අපි ගොඩක් ඒවා ආවරණය කරනවා. මම හිතන්නේ කම්ප්ලේන්ස් ඇවිල්ලා තියෙනවා 3000කට 4000කට වැඩි ප්‍රමාණයක් අපි විසඳලා තියෙනවා. ඒක යොමු කරන්න පුළුවන් අපිට අනිවාර්යෙන්. ඉතින් ඒගොල්ලන්ට ඒක කරන්න බෑ එහෙම. ඕෂද කෙටි ප්‍රශ්නයක් මම මේ සිරස ටීවී ආයතනයේ නිවුස් ෆස්ට් ආයතනයේ කසුන් සමරවීර ඔබ සූදානම් වෙන්න ඔබේ ප්‍රශ්නෙට මම අතරතුරේ උණ පූර්ණයක් සහ පැහැදිලි කරගෙන දැන් ලංකාවේ ප්‍රධාන විදුලි සංදේශ නියාමන කොමිෂනයේ නියාමනයට ලක්වන ආයතන ජාත්‍යන්තර මට්ටමේ දැවැන්ත ආයතන
ප්‍රධාන නාමධාරී ආයතන සියල්ලම. එතකොට මේවල තියෙන ප්‍රාග්ධනයත් එක්ක නියාමන කොමිෂන් සභාවට දත් තියනවද ඔවුන්ව පාලනය කරන්න. එහෙම නැත්නම් ඔවුන්ගේ බලපෑම ඔබට පුළුවන් ද ඔවුන්ව දණ්ඩනයට ලක් කරන්න. ඔබට පුළුවන් ද ඔවුන්ව පාලනයට ලක් කරන්න. ඔවුන් රාජ්‍යාංශයත් එක්ක පෞද්ගලික අංශයත් එක්ක ජාත්‍යන්තර මට්ටමේ ආයතනත් සමහරවිට අපිට වැඩි විශාල රටවල් වල නියෝජිත ආයතන. බොහෝ වෙලාවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යම් ආයතනයකට පීඩනයක් ඇති කළොත් මහජනතාව වෙනුවෙන් හෝ ඔබේ ආයතනයේ නියාමනය කටයුතු වෙනුවෙන් ඔබට අවශ්‍ය නීති සම්පාදනය තියෙනවාද ඒ සඳහා? කිංස්ලි අපිට යම් කිසි ගැටලු තියෙනවා. ඒක හොඳ ප්‍රශ්නයක්. අපි ඇත්තටම අපි මේ සියලු නියාමනයන් කරන්නේ 1991 අපිට ඉන්ට්‍රොඩියුස් කරපු අපේ ඇක්ට් එක අනුව. රයිට්? අපි විදුලි සංදේශ පනත 1991. ඉතින් ඒක අපි වර්තතේම ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස්මන්ට්ස් අපි ඉන්ටර්නෙට් ඉයර් එක ගත්තොත් එහෙම ඊටත් පෙර ආපු පනතකින් තමයි අපි ඒකට අපිට පනතට එහා යන්න බෑ. ඒතර පනත අපි කියන ඒකට අල්ට්‍රා වයර්ස් කියලා. ඒතර අපි බැඳිලා ඉන්නවා ඒ පනත. නමුත් ඒක මම හිතන්නේ මේ එක්ස්කියුස් එකක් විදියට අපි පාවිච්චි කරපු එක ඇති. එතකොට දැන් මම නැවතත් කියන්න කැමති බොහොම ස්තුතියි ඒක රේෂප් කරාට මේ සියලු වසර 28කට පස්සේ මම කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා විදුලි සංදේශ නියාමන පනත උත් නැවතත් මේ නව පනතක් බලන්න ඒක ඇමෙන්ඩ්මන්ට් කරන්න. මොකද මේකේ ගොඩක් දේවල් සමත් තැන්වල නැහැ. මේ 1991 පනත පදනම් වෙලා තියෙන්නේ 1992 බ්‍රිතාන්‍ය සංනිවේදන පනත අනුව. එතකොට වසර 38ක් පරණයි. හරි මගේ වයස් කාලෙමයි. මට වඩා පරණයි පනත. ඉතින් ඇත්තටම මෙතෙන්දි මම කියන්න ඕන දෙයක් තමයි මේක හැබැයි අපි මේ නිදහසට කරුණක් නෙමෙයි. ඉතින් අපි මෙතෙන්දි කරලා තියෙන කිංස්ටේ මේ ආයෝජන එකයි මම කිව්වේ. අපි විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව දැන් මේක අතිගරු ජනාධිපතිතුමා යටතේ තියෙන ඩිරෙක්ට් මේ විතම් ප්‍රයොරිටි ඒජන්සියක් හින්දා අපි අපෙත් දත්ත දෙනවා අපෙත් අදහස් දෙනවා මේ අවශ්‍ය මේ පොලිසි මේකින් වලට. ඉතින් ඒක තමයි ගිය අවුරුදු දෙකේම අර මම හිතන්නේ ඉන්ද්‍රිත් මහත්මයා ප්‍රකාශ කර පරිදි අද ඩේටා වලට ගත්තොත් එහෙම තියෙන ටැක්ස් එක 10.2යි. හරි. අපි ඔයගොල්ලන්ට මතක ඇති අවුරුදු 3-4 පෙර පාරිභෝගිකයෙක් විදිහට 147ක් ගාණක් අපි ටැක්ස් එකක් ගෙවුවා. ඉතින් එතකොට ඒක හරියන්නේ නැහැ එහෙම කරනකොට. තව දෙයක් කියන්න ඕනේ මේ ක්‍රමවේදයේ යනකොට අපි බලාපොරොත්තු වෙන්නේ අපි දැන් කරලා තියෙන්නේ අපි ආයෝජන නැවතත් කරන්න කියලා අපි ඒ ආයතන වලට මේ අවශ්‍ය මේ සහයෝගය ලබා දීලා තියෙනවා. ඒක අපි පෙන්වන්න ඕනේ පොලිසි මේකින් වලින්. අපිට බෑ එකපාරට බද්දක් දාලා ඊට පස්සේ කියන්න මේගොල්ලන්ට ආයෝජනය කරන්න කියලා. මොකද ඔබතුමා කිව්වා වගේ මේවා මම හිතන්නේ ජාත්‍යන්තර සමාගම්. ඊට පස්සේ වෙන්නේ මේගොල්ලෝ මේ සල්ලි ටිකත් අරගෙන ඊට පස්සේ එළියට ලාභාංශ ගන්නවා. එහෙම නෙමෙයි අපි කරන්නේ. අපි කියන්න ඕනේ මේක ලොන්ග් ටර්ම් බලන්න මේක තව තවත් ආයෝජනය කරන්න අපිට මේ සංවිධාන ශාස්ත්‍රය මේ එක්ස්පෑන්ඩ් කරන්න. එතකොට ඒගොල්ලන්ටත් ලාභාංශ ඉස්සරහට එන්න පුළුවන්. ඉතින් මෙතනදී කියන්න ඕනේ දෙයක් තමයි ගිය අවුරුද්ද වෙනකොට ලොකු ප්‍රශ්නයක් තිබ්බා මේ සංවිධාන ශාස්ත්‍රයේ. මේ සංවිධාන ශාස්ත්‍රයේ අපි ගත්තොත් එම නඩු හබ 20කට ආසන්න ප්‍රමාණයක් තිබ්බා. අද වෙනකොට ගිය අවුරුද්දේ මම එනකොට සංඛ්‍යාත අපිට සංඛ්‍යාත දෙන්න තත්ත්වයක් තිබ්බේ නැහැ. දැන් අපි කියනවා අපි පාරේ ට්‍රැෆික් තිබ්බොත් පාරේ ට්‍රැෆික් එකේ වාහන අඩු කරන්න බෑනේ. අපි ලේන්ස් වැඩි කරන්න ඕනේ. එතකොට මේ අවශ්‍ය සංඛ්‍යාත තව තවත් දැන් අපි මම කිව්වා වගේ 140ක ඩිමාන්ඩ් එකක් වැඩි වෙලා තියෙනවා නම් අපේ දුවදරුවන් අපේ ප්‍රයිවට් සෙක්ටර් එක පබ්ලික් සෙක්ටර් එක ඔක්කොම ඔන්ලයින් වෙනකොට තව සංඛ්‍යාත නිකුත් කරන්න ඕනේ මේගොල්ලන්ට එක්ස්පෑන්ඩ් කරන්න. එතකොට එතන මේ යටිතල පාස්කම් කුළුණු පමණක් නෙමෙයි. එතකොට ගිය අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට අපි මේ නඩු හබ 16ක් විසඳුවා. එතෙන්දී අපි සංඛ්‍යාත සියලුම කට්ටියට නව සංඛ්‍යාත දුන්නා. ඒතකොට එහෙම දුන්නාම දැන් එතකොට කිසිම එක්ස්කියුස් එකක් දෙන්න බෑ දැන් ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකට අපිට. අපි කරන්න ඕන දේවල් සියලුම දේවල් රජ ආයතනයක් විදිහට කරලා තියෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ රෙස්පොන්සිබිලිටි එක වයිකීම ඉටු කරන්න ඕනේ. නමුත් ඒ තිබ්බ තත්ත්වය අද තිබ්බනම් කිංස්ලි මම කියන්නේ අද අපිට අන්තර්ජාලය සැරිසරන්න බෑ. මොකද මම හිතන්නේ ඒවත් විසදලා මම හිතන්නේ හොඳ තත්ත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒතකොට මේ අවස්ථාවේදී සංවිධානයේ ශාස්ත්‍රය අපි ඉතාමත් හොඳට බල ගන්නවා තියෙනවා. නමුත් අපි අනිත් පැත්තත් බලනවා පාරිභෝගිකයන්ගේ රයිට්ස් විදියට. මේක තමයි මම හිතන්නේ අද අපි අනවුන්ස් කරේ නම්බර් පෝටබිලිටි ගැන එහෙම. ඒ පැත්තත් අපි ඒ පැත්ත කඩුවත් අපි බලලා තියෙනවා. ඉතින් මෙතෙන්ට තමයි අපි මේ සංනිවේදන ශාස්ත්‍රය ගෙනල්ලා තියෙන්නේ. අර දුර දක්නා ඥානය නැතුව knee jerk reactions විදියට policies දාලා tax කරොත් එහෙම ඇත්තටම මේ ආයෝජන අඩු වෙනවා. අපි කරන්න ඕනේ ආයෝජන වැඩි කරන එක. ඉතින් එතෙන්ද තමයි දැන් මම කිව්වා වගේ 5G තාක්ෂණය ඉතාමත් වැදගත් ඉස්සරහට යනකොට. අපි දැන් මේ 4G වල රැඳිලා හරියන්නේ නැහැ අවුරුදු 5ට. ඉතින් ඒක මම මේ උදාහරණයක් දුන්නේ. කසුන් ඔබේ ප්‍රශ්න ඉතා ඉක්මනින් අහන්න. නිවුස් ෆස්ට් ආයතනේ. කසුන් හොඳයි කසුන් සම්බන්ධ වෙනතුරු මේ නම්බර් පෝටබිලිටි ගැන කතා කළා. මේක කාලයක් තිස්සේ කතා කරගෙන හිටිය අපිට එක දුරකථනයකින් තවත් දුරකථන සමාගමක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ අංකයම නැවත ලබා ගන්න පුළුවන්. මේක ඇදී තිබිච්ච එකක්. මේක අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි මේක කවදාද ඉවරයටපත් වෙන්නේ?
මේක මේ සුවිශේෂී දෙයක් ඇත්තටම අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කොහොමද පාරිභෝගිකයන්ගේ ඒ ආරක්ෂාව පබ්ලික් පැත්ත කොහොමද බලන්නේ කියන එක. දැන් අද තත්ත්වය තමයි අද අපි යම්කිසි සේවා සපයන්නන් කෙනෙක් සමග හිටියොත් අපි ඒ සේවාව ගැන සතුටු වුණත් නොසතුටු වුණත් අපිට වෙන සේවා සපයන්නන් කෙනෙක්ට යන්න බෑ. මොකද අර අවුරුදු 10ක් පාවිච්චි කරපු මොබයිල් නම්බර් එක අපිට අතහැර ගන්න බෑ. ඒක අපේ නැෂනල් ඩෙන්ටිටි කාඩ් එක වගේ. එතකොට මේ ප්‍රශ්නේ තමයි පාරිභෝගිකයන්ට තිබ්බේ. මම හිතන්නේ මේක මම පෞද්ගලික ක්ෂේත්‍රයේ මේ රට වැඩක් කරන දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි වුණත් එළියේ ඉන්නකොට මේක මම හිතන්නේ අපි A level කරලා ඉස්සරින් ඉඳන්ම කිව්වේ කෝ අපේ නම්බර් පෝටබිලිටි කියන එක. මොකද අපි සතුටු වුණත් අසතුටු වුණත් අපිට රැඳී සිටින්න වෙනවා ඒ සේවා සපයන්නන් සමග. මොකද මේ නම්බර් එක හින්දා. ඒකට කියනවා ස්ට්‍රැටජික් ලොකින් එකක් වෙලා ඉවරයි. නමුත් මේක පාරිභෝගිකයන්ගේ පැත්තෙන් අනිවාර්යයෙන්ම අපි අන්ලොක් කර යුතු දෙයක්. මොකද මේක පබ්ලික් රයිට්ස් මේ කන්සියුමර් රයිට්ස් වලට ඉතාමත් වැදගත් දෙයක්. මම ඉතාමත් සතුටුයි අද කියන්න මේක අත්‍තරම් පටන් ගත්ත ගිය අවුරුද්දේ අපි ඇත්තටම නැවතත් මම කියන්න ඕනේ මම මේ වගේම ගන්නවා මම කිව්වා මේක කොහොම හරි මේ අවුරුද්ද වෙනකොට කරනවා නමුත් ඒක කරගන්න බැරි වුණා මොකද මේ කොවිඩ් ව්‍යසනයත් සමගත් තවත් තිබ්බ නෛතිකමය වැඩපිළිවෙලන් ගොඩක් අපිට කරන්න සිදු වුණා. මොකද අර නැවතත් අපි යන්නේ අර පනතත් එක්ක 1991 අපිට එතකොට අපි ඇටෝනි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ අවශ්‍ය නෛතික පියවරන් නෛතික වපසිරියන් හදාගන්න වුණා. නමුත් මම ඉතාමත් සතුටුයි අද කියන්න අපිට සියලුම අවශ්‍ය නෛතික ආවරණයන් දැන් ලැබිලා තියෙනවා. අපි මේ සඳුදා පෙරේදා සියලුම සේවා සපයනන්ව ගෙන්නලා අපි අන්තිම ගෝ හෙඩ් එක දුන්නා. ඒගොල්ලන්ට ක්ලියරින් හවුස් එක හදන්න. එතකොට මේ ක්ලියරින් හවුස් එක කියන්නේ ඉස්සරහට සෙන්ට්‍රල් ඩේටාබේස් එකක් හැදෙන්න ඕනේ කිසිම. මොකද ඉස්සරහට තමන්ගේ නම්බර් එක ඩයලොග් වෙන්න පුළුවන්, මොබිටෙල් වෙන්න පුළුවන්, හච් වෙන්න පුළුවන්, එයාටෙල් වෙන්න පුළුවන්. එතකොට Note 71 ද Note 75 ද Note 77 ද කියන එක අදාළ වෙන්නේ නැහැ. එතකොට සෙන්ට්‍රල් ඩේටාබේස් එකක් අවශ්‍යයි මේ නම්බර් එක මැප් කරන්න හරි තැනට. එතකොට ඒකට අනිත් රටවල් වල අපි ක්‍රමවේද හොඳට අධ්‍යයනය කරා. විශේෂයෙන්ම පාකිස්තාන් ටෙලිකමියුනිකේෂන් රෙගුලේටරි කමිෂන් එක අපිට ගොඩක් සහායක් වුණා. ඒගොල්ලෝ මේක හොඳටම ඉම්ප්ලිමන්ට් කරපු කට්ටිය. අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා ඒ ක්‍රමවේදය හදලා අපි සඳුදා මේක ලොන්ච් කරා. දැන් තියෙන්නේ විදුලි සංදේශ ශේෂ්ත්‍රයට බාරයි මේක. අපි විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව විදියට අවශ්‍ය සියලුම අප්‍රූවල් අද මම උදේ යනකොට අස්සම් කළාවේ ෆයිනල් ලෙටර්ස් ටික යන ඔක්කොම CEOs ලට නම්බර් පෝටබිලිටි එක ලබන මැයි මාසේ වෙනකොට අවසන් කරගන්න පුළුවන්. ඒගොල්ලෝ ඒකට හදනවා සංසදයක්. ඒ සංසදය හදලා ක්ලියරින් හවුස් එක හදාගෙන තාක්ෂණික ඉම්ප්ලිමන්ටේෂන් එක පමණයි මේක දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මම අද කියන්න කැමතියි මේක අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා. මම හිතන්නේ මේක විශේෂිතම දෙයක්. මොකද පාරිභෝගික ආරක්ෂාවට පාරිභෝගිකයන්ට තියෙන ඒ කන්ට්‍රෝල් එක මම හිතන්නේ 100%ක් නෙමෙයි 200%කින් වැඩි වෙනවා. එතකොට අර ඉස්සෙල්ලා ITN ආයතනයෙන් කතා කරපු මහත්මයා කිව්වා වගේ quality of service කියන එකත් ඉසීක්‍රයෙන් වැඩි වෙනවා. මොකද දැන් ඉස්සර වගේ පාරිභෝගිකයෙක්ව හිර කරගෙන තියාගන්න බෑ කිසිම සේවා සපයන්නෙට. අනිවාර්යයෙන්ම සර්විස් ලෙවල් උපරිම මට්ටමේ තියෙන්න ඕනේ. එහෙම තිබ්බ නැත්නම් පාරිභෝගිකය රැඳී ඉන්නේ නැහැ. පාරිභෝගිකයා අනිවාර්යයෙන්ම යනවා වෙන සේවා සපයන්නෙක් ළඟට. ඉතින් මම අද වගකීමෙන් කියනවා අපේ පැත්තේ විදුලි සංදේශ නියමන කමිෂන් සභාවෙන් අවශ්‍ය අවසාන සියලු අනුමැතියන් දීලා තියෙන්නේ. අපිට ඉතුරුලා තියෙන්නේ ඒ section 17 license එක දෙන්න පමණයි. ඒගොල්ලෝ මේ අතරමැදි ක්ලියරින් හවුස් එක මේව කරගත්තට පස්සේ එතනින් ඉදිරියට මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ මැයි වෙනකොට විතර මේක ඉවර කරගන්න පුළුවන්. කසුන් ඔබේ ප්‍රශ්නය. කසුන් ඔබ සූදානම්. ප්‍රශ්නයක් යොමු කරන්න දැන් අපි දකිනවා ඔතුමාලා මේ ගමට sannivedana රැගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් අපි දකිනවා ජාතික පද්ධතියේ විශාල බිඳවැටීමක් පහුගිය කාලය තුල වාර්තා වුණා. විශේෂයෙන් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකියාම ඒ වගේම තමයි දැන් මේ වෙද්දි වාර්තා වෙනවා බස්නාහිර පළාත් වාහන බලපත්‍ර නිකුත් කරන ආයතනයේ පරිගණක පද්ධති දෝෂයක් නිසා එම බලපත්‍ර නිකුත් කිරීමට හැකියාවක් නොමැතිකම ඒ වගේම මේ ආකාරයටම ගත්තොත් පහුගිය කාල සීමාවේ ප්‍රධාන වෙබ් අඩවි රැසක් රජයේ වෙබ් අඩවි ඇතුළු බිඳවැටීම් සිද්ධ වුණා. බැලූ බැල්මටම දැන් ඔබතුමාලා උත්සාහ කරාට ගමට sannivedanaye ගෙන යන්න ජාතික පද්ධතියේ විශාල බිඳවැටීමක් තිබෙන බවට තමයි පැහැදිලිව පෙනී යන්නේ. ඒ වගේම තමයි දෙවෙනි ප්‍රශ්නය දැන් අපි ගත්තොත් එහෙම ඔතන සඳහන් කරා දුරකථන කුළුණු ඉදිකිරීම රට පුරාම සිද්ධ කරනවා කියන කාරණේ ඒක තමයි හොඳ කාර්යයක්. නමුත් ප්‍රශ්නේ වෙන්නේ දැන් මේ ආකාරයට අපි සාමාන්‍යයෙන් රටේ ජනතාව විශාල වශයෙන් දෛනිකව මාසිකව වාර්ෂිකව ඉතා විශාල මුදලක් මේ දුරකථන සමාගම් වලට ගෙවනවා. ඇයි එහෙමනම් රජයේ මැදිහත් වෙලා මේ දුරකථන සමාගම් වලට මේ විශාල මුදල් ගෙවන අතරතුරම මෙවැනි කුළුණු පද්ධති හදා දෙන්න උත්සාහ කරන්නේ? ඇයි ඔවුන්ට බැරිද? ඔවුන් වේදම් කරන ඔවුන්ට අපි ලබා දෙන විශාල මුදල උපයෝගී කරගෙන මේ කුළුණු පද්ධතිය රට තුළ ස්ථාපිත කරන්න?
මම ওই දෙකටම උත්තර දෙන්නම්. පළවෙනි එක තමයි කසුන් ඔය කියපු දෙවෙනි එක සාක්ෂාත් වුණා නම් අපි අද 2021 රටක් විදියට මෙතන ඉන්නේ නැහනේ. අපි කොහොමද රජයක් විදියට හෝ ආයතනයක් විදියට අපි ගත්තොත් එimhe රජ ආයතනයක් විදියට අපි කොහොමද පෞද්ගලික ශේෂ්ත්‍රයේ ආයතනය කරනකම් බලන් ඉන්නේ. දැන් අපි බලන් හිටියා නේ අවුරුදු 21ක්. අපි 2000 ඉඳන් 2000 මට වසර 18යි රයිට්. දැන් අද 2021 අපි තාමත් කතා කරන්නේ sannivedana දෙන එක ගැන. ඒතකොට මේ හැමදාම බලන්න ඕනේ ඔයගොල්ලෝ බලනවා වගේ ඍණාත්මක විදියට නෙමෙයි මේක. මේක යම්කිසි ක්‍රමවේදයකට යනවා. මේ ගමට sannivedanaye ලංකාවේ විතරක් තියෙන සංකල්පයක් නෙමෙයි. අද ඔයගොල්ලෝ යන්න ගිහින් රිසර්ච් කරන්න. ඔයගොල්ලෝ මාධ්‍යවේදී විදියට යන්න ඉන්දෝනීසියාවට, යන්න කැම්බෝඩියාවට. ඒගොල්ලන්ගේ තියෙනවා ගමට sannivedanaye ව්‍යාපෘති. මම ඔබතුමාට ඉස්සලා කිව්වා වගේ මේක ඉන්ටර්නැෂනල් ටෙලිකමියුනිකේෂන් යූනියන් එකේ යුනිවර්සල් සර්විස් ඔබ්ලිගේෂන් ෆන්ඩ් කියන ක්‍රමවේදය හදලා තියෙන හේතුවක් ඇතුව. මේක ලංකාවට විතරක් ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි. මේක සියලුම රටවල් වලට ආවේනික ප්‍රශ්නයක්. මොකද ලාභාංශනේ බලන්නේ ඔබතුමා සමාගමත් කරත් ඔබතුමාත් බලන්නේ ලාභාංශය. එතකොට අපිට බලන් ඉන්න බෑ ආයතන ලාභාංශ බලන් ඉන්නකම්. ඒ උත්තරේ මගේ එක. දෙක පුංචි අඩුවක්. එතකොට දැන් කසුන් කියන ආකාරයට මේ ආයතන රජයේ වියදමෙන් හදන කුළුණු හරහා ලාභයක් ලබනවා. ඒකෙන් ගාස්තුවක් රජයට නැවත අය කර ගන්නවාද කියන එක. ඔව් දැන් බලන්න හොඳම උදාහරණය. දැන් මේක ව්‍යාප්ත වෙනකොට අපේ කලෙක්ෂන් එක ටැක්ස් කලෙක්ෂන් එක ඒක 2 times නෙමෙයි 3 times 4 times වැඩි වෙනවා. රජයට ආදායම ලබනවා. අන්න එතෙන්ට තමයි ස්ට්‍රැටජි එක අපේ තියෙන්න ඕනේ. ඒක නිසායි ඔබ නැවත ටැක්ස් මුදල ආයෝජනය කරන්නේ. අනිවාර්යයෙන්. මේක අපි විතරක් කරන දෙයක් නෙමෙයි. මේක සියලුම රටවල් කරන දෙයක්. ලෝක මට්ටමේ. මොකද ලෝක මට්ටමේ සිද්ධ වෙනවා. අපි ඇඩොප්ෂන් එක කියලා කියනවා. කන්සියුමර් ඇඩොප්ෂන් එක වැඩි වෙනකොට. දැන් එතකොට මෙතන වෙලා තියෙන්නේ අපේ සියලුම ප්‍රශ්න වලට sannivedana ශේෂ්ත්‍රය ඊටම දැක්මක් නැතුව ටැක්ස් කරන එක නෙමෙයි උත්තරේ. දැන් අපි ඒ උත්තරේ තියෙනනේ මම මේක කැමති නැහැ වැඩි යන්න. දැන් 140 ගානකට වැඩි වුණාම දැන් අද පේනවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඕගොල්ලෝගේ දත්ත අරන් බලන්න ටෙලිකමියුනිකේෂන් ඉන්ඩස්ට්‍රි එකේ growth එක මොකද්ද ලබන ගිය අවුරුදු 7ට. අරගෙන බලන්න. හරි එන්න මාව හම්බෙන්න මම ඒකට උත්තර දෙන්නම්. රයිට්. දෙවෙනි උත්තරේ මම දෙන්නම් කසුන් වාගේ මේ රාජ්‍ය සේවාවන් බිඳ වැටීම ගැන. දැන් ඔබතුමාලා කියනවානේ දැන් ඔය RMV සර්විස් එක දැන් ඩ්‍රොප් වෙලා කියලා. හරි. මම ඉස්සෙල්ලත් කිව්වා දැන් බලන්න ඉස්සර අපි බල කරත් අපේ පාරිභෝගිකයන් ඔන්ලයින් සේවාවක් ලබා ගන්නේ නැහැ. හරි? එතකොට අද වෙනකොට අපිට වෙලා තියෙනවා අපි කැමති වුණත් නැතත් ඔන්ලයින් සේවාවන්ට යොමුගත වෙන්න. ඒවා පරිශීලනය කරන්න. එතකොට ඉස්සර අපි ගත්තොත් එහෙම e-revenue license එක අපි දීලා තියෙන්නේ මම හිතන්නේ 2000 මේ 10 11 ඉඳන් තිබ්බ සර්විස් එකක්. නමුත් ඊටමත් අතලොස්සක් තමයි මේ මාර්ගගත මේ සේවාවන් ලබා ගත්තේ. අද වෙනකොට මේක 300 නෙමෙයි 400කින් වැඩි වෙලා තියෙනවා ඩිමාන්ඩ් එක මේ සිස්ටම්ස් වලට. රයිට්? එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ආයි ලංකාවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේ බිඳ වැටීම. ඕගොල්ලෝ දන්නවා Facebook ආයතනය, Instagram ආයතනය ගිය සුමානේ ඩොලර් බිලියන 7ක ඉම්පැක්ට් එකක් වුණා පැය 6ක බිඳ වැටීමකින්. හරි? තාමත් දන්නේ නැහැ අයියක බිඳ මේක ඒ සර්විස් ලෝඩ්ස් රයිට් DNS server issues technical issues ඉතින් මේක මම හිතන්නේ මේක මේ දේ අපි තේරුම් ගත යුතුයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඩිමාන්ඩ් එක වැඩි වෙලා තියෙනවා අපි කියනවා මේ කොවිඩ් එක කියන සිටුේෂන් එක black swan event එකක් ඔබතුමා දන්නවද දන්නේ black swan event එක කියන්නේ මොකද්ද කියලා මේක අපි අනපේක්ෂිත දෙයක් එතකොට මෙතෙන්ට කවදාවත් කාටවත් කැපැසිටි ප්ලෑනින් එකක් කරන්න බෑ මම මේක එක්ස්කියුස් එකක් නෙමෙයි දෙන්නේ එතකොට දැන් අපි කරන්න ඕනේ මේ තියෙන පද්ධතියන්ගේ තියෙන කැපැසිටි අපි ටක් ගාලා බිල්ඩ් කරන්න ඕනේ හරි දැන් මම ICT ආයතනයේ බාරගත්ත දැන් තාම මාස 2යි මම දැන් ඉමීඩියට්ලි ඒ අවශ්‍ය ලංකා ගවර්න්මන්ට් ක්ලවුඩ් එක තනිකරම ඒක ඩේටා සෙන්ටර් එකක් කරන්න ක්‍රියාත්මක වෙලා තියෙනවා ඉතාමත් ශීඝ්‍රයෙන්. මොකද දැන් අපි බලන්න ඕනේ ඩිමාන්ඩ් එක අනුව කොහොමද මේ මොකද මේ අපි මේ ඩිසයින් කරලා තියෙන සිස්ටම්ස් ඩිසයින් කරේ මේ ඩිමාන්ඩ් එකට නෙමෙයි. මේවා අවුරුදු 5-6 ඉස්ස පරණ සිස්ටම්ස්. එතකොට මේ වාහනයක් වුණත් අපි අවුරුදු 7-8ක් පාවිච්චි කරනකොට බිඳ වැටීම් වෙනවා. එතකොට ඒකට කරන්න ඕනේ එක අලුත් වාහනයක් ගන්න ඕනේ. ඒ නැත්තම් ඒක අප්ග්‍රේඩ් කරන්න ඕනේ. අර ශ්‍රියානි කිව්වා ඉතින්ලා. මට කෙටි ප්‍රශ්නයක් ශ්‍රියානි මහත්මිය දැන් එතකොට අපි ඔය අලුතෙන් හඳුන්වා දෙන ගමට sannivedanaya කොච්චර කාලයකට මේ කැපැසිටි එක තියෙනවද? එහෙම නැත්නම් ඒකත් විවෘත කරන කාලයකට තාක්ෂණය මාරු වෙලා එතනින් එහාට ඒකත් අවුට්ඩේට් වෙන තාක්ෂණයක් බවට පත් වේද? මේ දැන් අපි ගන්න ඉගෙනීම් කොයිතරම් දුරට අනාගතේ මොකද එතනත් රජයේ සෑහෙන මුදලක් අපි වියදම් කරනවා රජයක් විදියට. අපි දැනගන්න කැමති ඒවා ෆියුචර් රෙඩි තාක්ෂණය තියෙනවද එතන කියලා. ඔව් හොඳ ප්‍රශ්නයක් වින්සිල් මහත්මයා. ඇත්තටම මම එතනදී කියන්න ඕනේ දැන් අපි 4G තාක්ෂණය ගැන තමයි එතනදී අපි කතා කරන්නේ. නමුත් අපි ඉක්විප්මන්ට් දාන්නේ 5G තාක්ෂණයට එක්ක. එතකොට 4G දැන් අපි අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා වගේ 4G තාක්ෂණය බලගන්නකොට අපි 5G තාක්ෂණයට අදාළව ඉක්විප්මන්ට් යොමු කරනවා නම් එතරට ඊළඟ තාක්ෂණයට අපි නෙතතින් මෙතෙන්ට යොමු වෙලා ඉවරයි. ඔව්. ඩිලාන් එකක්ම එතකොට 5G රෙඩි වෙලා තියෙන්නේ වෙද්දි. එතකොට ඒ තාක්ෂණයත් එක්ක ඒක ඉදිරියට යනවා.
ඔව් ඔබතුමාට තවසක් මට මේ චූට්ටක් එක්කව කරන්න පුළුවන් මේ අපේ අධ්‍යක්ෂ ජනතුමා කියපු කාරණේ අර ඉස්සෙල්ලා මේ මතු කරපු කාරණේට ඇත්තටම මේ රජයේ මුදල් වැය කරලා අපි මේක ව්‍යාපෘති කරනවා කියන කාරණය ඇත්තටම අපි බැලුවොත් ඇත්තටම මේ අපේ මේ විදුලි සංදේශ ශාස්ත්‍රයෙන් බද්දක් වශයෙන් මේ බද්ද ගන්නෙම විදුලි ටෙලිකමියුනිකේෂන් ඩෙවලොප්මන්ට් චාර්ජ් මේ ටෙලිකමියුනිකේෂන් සංවර්ධනය කිරීම අරමුණෙන්ම මේ ටැක්ස් එක ගන්න අපේ ඉන්ඩස්ට්‍රි එකම මේ ටැක්ස් එක ගන්න. එතකොට අපේ වගකීම තමයි මේ ගන්න ටැක්ස් එක ආපහු ඉන්වෙස්ට් කරන එක ඉන්ඩස්ට්‍රි එකට. ඒක බරක් නෙමෙයි ඇත්තටම අපේ ජාතික අයවැයට බරක් නෙමෙයි තාම ඔබ පාඩු ලබන ආයතනයක් නෙවෙයි. ඔව් හිරු ආයතනයේ ඩිලාන් ඔබට අවස්ථාව. බොහොම ස්තුතියි මේ විශේෂයෙන්ම දැන් මේ ආනයන සීමා කිරීම අනිවාර්යයෙන් කේස් එකක් බලපාලා තියෙනවා. ඒ වගේම ඩොලර් හිඟයක් බලපාලා තියෙනවා. මේක හින්දා මේ ඩිවයිසස් වල මිල එතකොට ජංගම දුරකථන වල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා විශාල විදිහට. මේක හින්දා ජංගම දුරකථන වාස්තු දෙකේදී වැඩි වෙයිද? මගේ පළවෙනි ප්‍රශ්නේ. අනිත් එක තමයි අපේ විශාල මුදලක් වියදම් කරලා මේ නෙළුම් කුළුණ හැදුවා. ඇයි මේක හරියට විවෘත කරන්නේ නැත්? සමහර කියනවා මේක මේ ඩිජිටල් ඇන්ටනා යල්පන එකක් කියලා. සමහර තැන් වල දිරුම් තියෙනවා කියලා කියනවා. ඇයි අතරම මේක විවෘත කරන්න ප්‍රමාද? හරි පළවෙනි උත්තරේට මම ඉස්සෙල්ලා උත්තරේ දෙන්නම් ඩිලාන්. අපි ගත්තොත් එහෙම මේ මොබයිල් ඩිවයිසස් රයිට් අපි විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ මම හිතන්නේ ඉස්සෙල්ලාත් මාධ්‍යවේදියෙක් ඇහුවා අපි අනිවාර්යයෙන්ම ටැරිෆ්ස් මොබයිල් ඩේටා ටැරිෆ්ස් වොයිස් ටැරිෆ්ස් ඔක්කොම නියාමනය වෙන්නේ අපෙන්. නමුත් අපි මොබයිල් ඩිවයිසස් ගත්තොත් එහෙම ඒක ඕපන් මාකට් එකේ තියෙන්නේ ඒක අපේ විෂයපතේට එන්නේ නැහැ. නමුත් නැවතත් මම මේක එක්ස්කියුස් එකක් විදිහට දෙන්නේ නැහැ. මම ප්‍රකාශ කරලා තියෙනවා මේ පාරත් අපි අනිවාර්යයෙන්ම ඒ පැතිකඩ බලන්න ඕනේ. අපි බැත්තොත් එහෙම මේ මූල්‍යමය වශයෙන් මොකද ඇත්තටම අපි මේ sannivedana ලබා දෙනවා වගේම device enablement කියන එක නැත්තම් බින්ද වැටෙනවා. ඉතින් අපි කියලා තියෙනවා ඒක අපි ඒකට අපි යොමු කරලා තියෙනවා අපේ අදහස්. අනිවාර්යයෙන්ම ඒක පුළුවන් තරම් ඒක සහනයක් දෙන්න කියන එක අපි කියලා තියෙනවා විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවේ මම 100% එකඟයි. මොකද අන්තිමට sannivedana මොනවද තිබ්බත් අන්තිමට device එකත් එන්න පුළුවන් වෙන්න ඕනේ. ඔතන තව ප්‍රශ්නකුත් තියෙනවා දිලාන්. දැන් TRC ආයතනය ගත්තොත් අපි තනිකරම ඩිජිටල් කරණය වෙලා 80%ක් විතර අපි ආයතනයක් විදිහට. නමුත් දැන් ලැප්ටොප් ගත්තොත් එහෙම ලැප්ටොප්වත් මාකට් එකේ හරියට නැහැ. ඒකත් නැවතත් මම කියනවා එක මේ ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගෝලීය සප්ලයි චේන් ප්‍රශ්නයක්. චිප්සෙට් ඔයගොල්ලෝ ගිහින් බලන්න චිප්සෙට් මේ ලොකු තියෙනවා චිප්සෙට් මැනුෆැක්චරින් ගැප් එකක් ඇති වෙලා. ඉතින් එක එක කන්ට්‍රීස් වලට කෝටාස් වලින් තමයි Dell Samsung වැනි ආයතන දැන් ඩිවයිසස් දෙන්නේ. ඉතින් මේකත් අපි තේරුම් ගන්න ඕනේ මේ කොවිඩ් වේසන අපි හැම වෙලෙම බලනවා මේ ලංකාවට විතරක් ආවෙන එකද කියලා නෑ මේක ලොකු ගෝලීය ප්‍රශ්නයක් මේක. ඉතින් ඒ ප්‍රශ්නේ දෙක මම එන්නම් ඔබතුමාගේ මම අද වැඩිදුර බලාපොරොත්තු වෙන්නේ නෙළුම් කුළුණ ගැන කතා කරා. නමුත් කිංස්ලි නැවතත් ඔබතුමාට ඔබතුමාට පුළුවන් නම් නැවතත් නෙළුම් කුළුණ ගැන තව වෙනම එකක් දාන්න මම කතා කරන්නම් ඇවිල්ලා. නමුත් අද මම කියන්නම් නෙළුම් කුළුණ ගැන. මම ඇවිල්ලා දැන් අවුරුදු 2ක් වෙනවා. අපි බැලුවේ දැන් මේක අවසන් වෙනවා මේක කෙසේ හෝ මේ අවුරුදු දෙකේ බලනකොට අපි මේ ගන්නකොට මේ නෙළුම් කුළුණ අපි බාර ගන්නවා නම් ඒක හරි ප්‍රමිතිකට තියෙන්න ඕනේ. ඔබතුමාලා දන්නවා ඕනම කන්ස්ට්‍රක්ෂන් ෆර්ම් එකකින් ඕනම පොඩි බිල්ඩිමක් හැදුවත් සියලුම දේවල් අපි පරිශීලනය කරලා බලන්න ඕනේ අපිට ඕන ස්ටෑන්ඩඩ් එකට තියනවාද කියන එක. එහෙම නැත්නම් ඒකට ඩිෆෙක්ට් රෙක්ටිෆිකේෂන් ඒගොල්ලෝ කරන්න බැඳිලා ඉන්නවා. එතකොට අපි කැමති නෑ මේක ගන්න මේ 100%ක් අපිට අවශ්‍යයි ප්‍රමිතියට ඒ සියලු සේවාවන් ඒ තියෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් තමයි මොකද මේක විශාල ව්‍යාපෘතියක්. ඉතින් මෙතනදී අපි ගිය අවුරුදු දෙක පුරාම ඇත්තටම මම කියනවානේ මෙතන අපි ස්වේච්ඡා කණ්ඩායමුත් ගත්තා. TRC ආයතනයේ පළමුවට අපි මේ සියලුම වෙන ශාස්ත්‍රයන් වලින් මේ එක්ස්පර්ට්ස්ලා අපිට වියදම් මුදල් වියදම් කරලා ගන්න බැරි ඒ කට්ටිය ස්වේච්ඡාවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණා. ඊටමත් ප්‍රවීණයන් සම්බන්ධ වෙලා ඒ තාක්ෂණ වේදීන් සම්බන්ධ වෙලා අපිට වැඩ කරන් යනවා. එතකොට අපි මේකට අවශ්‍ය මම හිතන්නේ දැන් අන්තිම මට්ටමේ පවතිනවා. යම් කිසි දේවල් තියෙනවා නෛතිකව අපිට විසඳ ගන්න. ඒවා විසඳුණාට පස්සේ ඒවා යම් කිසි ක්‍රමවේද තියෙනවා මේ ටේක් ඕවර් කියන එක කරන්න. මම හිතනවා ලබන මාස දෙක ඇතුළත අපිට ඒක කරගන්න පුළුවන්. නැවතත් කැබිනට් අනුමැතියන් දෙකක් අපිට ලැබුණා. එකක් තමයි මේ ලෝටස් ටවර් එක විදුලි සංදේශ නියාමන සභාවට කරගෙන යන අපි වෙනම ආයතනයක් සම්බන්ධ වෙනවා. මොකද අපි නියාමන කමිෂන් සභාවක් අපිට ඒක හදන්න පුළුවන්. නමුත් ඒව කරන්න වෙනම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වෙනම ආයතනයක්. ඒකට අපිට අනුමැතිය ලැබිලා තියෙනවා. දෙක තමයි මේකට අවශ්‍ය සියලුම අවශ්‍ය ඒ ඉඩකඩම් වල ප්‍රශ්න නිරාකරණය කරලා තියෙනවා අපි. ඒ කැබිනට් පේපරෙන් අපිට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ සියලුම ඉඩකඩම්වලත් ඒවට අවශ්‍ය පරිදි පත් කරන්න. ඉතින් ඒ සියලු දේ අවසానයි. ඉතින් මම හිතනවා මේක අපිට පුළුවන් අනිවාර්යයෙන්ම 2022 දී මේ මුල් භාගයේදී අපිට මම හිතන්නේ විවෘත කරගන්න පුළුවන්. නමුත් මේක හරි ක්‍රමවේදයකට කරන්න ඕනේ. නැතුව මේක නිකන් අපිට ගිහින් බෑ මේක ඕපන් කරන්න. යම් කිසි ක්‍රමවේදයන් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මම කැමතියි මේකට ඉන් ඩීටේල් යන තවත් සෙෂන් එක. ඒකේ අපි ඉනෝවේෂන් සෙන්ටර් එකක් දාන බලාපොරොත්තු වෙනවා. ස්ක්වෙයාර් ෆීට් 15000ක. ඒකට දැම්මම එක
එකඟතාවයන් පළ වෙලා තියෙනවා සංවිධාන ශාස්ත්‍රයේ සියලුම ක්‍රියාකරුවන්. එතකොට අපේ දුවදරුවන්ට පිටරට යන්න ඕනේ නැහැ. මෙතනින් ඉඳන්ම බලන්න පුළුවන් robotics, artificial intelligence පැත්ත, internet of things. එතකොට මේකට මේ innovation center එක මම හිතන්නේ විශාල රුකුලක් වෙනවා. ඉතින් අපි බලන්නේ මේකත් බලන්නේ epicenter of technology කියන තේමාව යටතේ තමයි අපි මේ නිලුම් කොළන දැන් අපි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා කිව්වා වගේ අර යල් පැන ගිය ටෙලිකමියුනිකේෂන් සිස්ටම් ගැන මම දන්නේ තාම ඇන්ටෙනාවක්වත් ගහලවත් නැහැ. ඉදිරියට ඒක අර TV ඩිජිටලයිසේෂන් එකත් එක්ක ඒගොල්ලෝ ඒක අවශ්‍ය පරිදි ඒක හයි කරගන්න ඕනේ. නමුත් මේකේ තියෙන තාම බේස් එක. ඒතකොට බේස් එකට ඕනම ඇන්ටෙනාවක් හයි කරගන්න පුළුවන්. යල් පැන ගිය කිසිම ඇන්ටෙනාවක් නැත්නම් තාම නම් හයි කළා නැහැ. නිමේෂ් ස්වර්ණවාහිනී ආයතනයේ වෙනුවෙන් ඔබේ ප්‍රශ්නයට අවස්ථාව. නිමේෂ් හොඳයි. නිමේෂ් සම්බන්ධයෙන් මම කාලේ ඉතා වේගෙන් යන නිසා නිමේෂ් ඔබ සූදානම් නම් ඉතින් ඉක්මනින් ප්‍රශ්න අහන්න. මයික් එක ඔබ මම හිතන්නේ විවෘත කළ යුතුයි මියුට් වෙලා. නිමේෂ් ඇතිකමාව දැන් හරි. හොඳයි. නිමේෂ් ප්‍රශ්න අහනතුරු දේශපාලන වේදිකාවේ ප්‍රශ්න වගේක් ගියා. මොකද අද අධ්‍යක්ෂ ජෙනරාල් ඖෂධ සේනානායක මෙතන අපිට පිළිතුරු දෙන්න නිසා අපි පැහැදිලි කර ගන්න කැමති මේ ගුවන්විදුලි සහ රූපවාහිනී සංඛ්‍යාත දේශපාලන පැවරීම සම්බන්ධ පාර්ලිමේන්තුවෙත් මේක විවාදයන් සම්බන්ධව කතා වුණා. මේ සංඛ්‍යාතයන් බෙදා දීමේ අවසාන තීරකය බවට පත් වෙන්නේ ඔබේ ආයතනය. ඒවා සම්බන්ධව මහජනතාවට විවෘතව අදහස් දක්වන්න එකඟද? එහෙම නැත්නම් ඒවා නෛතික කාරණා නිසා දැනට පැහැදිලි කරන්න පුළුවන්ද? නෑ මම හිතන්නේ ඒක වෙනම ගමු. මොකද නෛතික කාරණා තියෙනවා මේකේ මේ කමිෂන් සභාවක් විදියට. මේවත් සියලු දේවල්ම අපි යම්කිසි ක්‍රමවේදයකට අනුගත කරලා තියෙනවා. ඒවා ගොඩක් නෛතික පැතිකඩක් තියෙන හින්දා මම කැමති නෑ මේක මේ අවස්ථාවේදී කතා කරන්න. නමුත් මම ගැරන්ටියක් දෙන්න පුළුවන් මට වාක්‍යයෙන් කියන්න පුළුවන්. අපි යම් සියලු දේ කරන්නේ දැන් ඉතාමත්ම හරියාකාර ක්‍රමවේදයකට අනුව. ඉතින් සියලු දෙනාටම ඒව ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් අවශ්‍ය විදිහට. නමුත් ගොඩක් දේවල් තියෙනවා නෛතිකමක නීතිමය පියවර ගොඩක් සම්බන්ධයි කිංස්. ඉතින් අපි ඒක වෙනමම ගත්තොත් හොඳයි කියලා. නිමේෂ් ඔබ සූදානම් කියලා අපි විශ්වාස කරනවා. ඔව් බොහොම ස්තුතියි කිංස්ලි අවස්ථාව ලබා දුන්නාට. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආරම්භයේදී සඳහන් කළා මේ 5G බලාත්මක කරලා ෆයිබර් තාක්ෂණය ඔස්සේ ඒ වගේම කුළුණු හදලා දීපව්‍යාප්තව රජයේ වියදමෙන් මේ සියල්ල කරලා අපිට ඉදිරියේදී පුළුවන්කමක් ලැබෙනවා කියලා විදේශ විනිමය ලබා ගන්නත් මේ ඔස්සේ සහපනන ක්‍රියාවලියට මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. අපි කොහොමද තාක්ෂණය බලාත්මක කිරීම හරහා විදේශ විනිමය උපයා ගන්න කියන කාරණය. හොඳ ප්‍රශ්නයක් නැවතත්. දැන් මම සරල උදාහරණයක් දෙන්නම්. අපි දැන් TRC එකෙන් ඔබට ගියොත් එහෙම අපි ICT ආයතනය බැලුවොත් එහෙම අපි කතා කරනවානේ මේ තාක්ෂණයෙන් බලගෙන සමාජයක් අපි සම්පාදනය කරන්න. ඒක අපි ඉංග්‍රීසියෙන් කියනවා digitally inclusive Sri Lanka with a smart society යන smart Sri Lanka කියන සංකල්පය. එතකොට මෙතෙන්දී තියෙනවා අපි තියෙනවා verticals තුනක්. එකක් තමයි digital economy කියන ඒ vertical එක. හරි? ඒ digital economy කියන vertical එකේ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන තාක්ෂණ ශාස්ත්‍රය. අපේ පරිගණක හා තාක්ෂණික ශාස්ත්‍රයෙන් ඩොලර් මිලියන 3ක ඉලක්කයක් අපි හදාගෙන තියෙනවා 2024 වෙනකොට. එතකොට අද වෙනකොට ඔබතුමා දන්නවා අපේ ගත්තොත් එහෙම තාක්ෂණ ශාස්ත්‍රය ඉතාමත් ශීඝ්‍රයෙන් කඩිනමින් ඉදිරියට අවිල්ලා තියෙනවා. අද වෙනකොට අපි ගත්තොත් එහෙම ඩොලර් මිලියන 1.5ක ඉන්කම් එකක් අපි රටට ගේනවා අවුරුද්දක ගත්තොත් එහෙම. ඒක අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසාන වෙනකොට එන රේට්ස් අනුව ඩොලර් බිලියන 1.8 කියන තත්ත්වයටපත් වෙයි කියලා. නමුත් තව දුරටත් ඉදිරියට යන්න ඕනේ. දැන් ඔබතුමා අහුවා වගේ මේකේ සුවිශේෂී දේ නැවතත් ඒ ඩොලර් බිලියන 3ට යන්න නම් අපිට තවත් ලෝකයේ තියෙන ගෝලීය තාක්ෂණික ඒ ආයතන ලංකාවට ආකර්ෂණය කරගන්න අවශ්‍යයි. එතකොට නැවතත් ඒගොල්ලෝ අවිල්ලා මෙතන ස්ථාපිත වෙන්න නම් එතකොට මේ අවශ්‍ය යටිතල පහසුකම් නැවතත් වෙන්නේ sannivedanaye. එතකොට 4G ෆයිබර් තාක්ෂණය එතකොට 5G තාක්ෂණය දැන් අපි කතා කරොත් එහෙම නවතම ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් 4.0 කියන ක්‍රමවේදය ගත්තොත් එහෙම ඔක්කොම ප්‍රොඩක්ෂන් එන්ටිටිස් තියෙන්නේ තනිකරම රොබොටික්ස් හරහා දුවන ප්‍රොඩක්ෂන් එන්ටිටිස්. මේ රොබොටික්ස් ගත්තොත් එහෙම තනිකරම දුවන්නේ ගොඩක් 5G තාක්ෂණය ඔස්සේ ඉතාමත්ම ෆාස්ට් නෙට්වර්ක් එකක් ඕනේ. මම උදාහරණයක් දෙන්නම් 4G තාක්ෂණයවත් ඇයි මේකට මදි කියන එක. දැන් ওই 5G තාක්ෂණය ගොඩක් අය කියනවා අපිට මොකටද 5G තාක්ෂණය 4G වත් නැති කියලා. 5G තාක්ෂණය කියන්නේ ඇත්තටම ඩවුන්ලෝඩ් රේට් එක විතරක් වැඩි කිරීමට අවශ්‍ය තාක්ෂණයක් නෙමෙයි. 5G තාක්ෂණය අවශ්‍ය වෙන්නේ අපි ගත්තොත් එහෙම Internet of Things කියන ක්‍රමවේදය. ඒ සංකල්පය ගත්තොත් එහෙම මම උදාහරණයකට කියන්නම් අපි කතා කරනවා smart traffic light system, smart traffic management. ඊට පස්සේ අපි කතා කරනවා robotic surgeries, distance surgeries. ඒවට 4G තාක්ෂණය ගත්තොත් එහෙම අපි කියනවා මේකේ අර
දත්ත එහාට මෙහාට යන්න තියෙන ස්පීඩ් එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම 4G වල එහාට මෙහාට යන ස්පීඩ් එකේ යම්කිසි අපි කියනවා ඒකට හොප් ටයිම් එකක් තියෙනවා රයිට් ලේටන්සි එක කියනවා. ඒ ලේටන්සි එක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් මිලි සෙකන්ඩ්ස් පුළුවන් 200ක් විතර වෙන්න. නමුත් අපි 5G තාක්ෂණය ගත්තොත් ඒක ඉතාමත් ශීඝ්‍ර තත්යකට පත් වෙනවා මිලි සෙකන්ඩ් 5කට වැනි අඩු තත්යකට අපිට පත් කරගන්න පුළුවන්. මම ඒකට නැවතත් උදාහරණයක් දෙන්නම්. දැන් අපේම තියෙනවා දැන් කාර් ගොඩක් තියෙනවා automatic collision avoidance system එක. ඉදිරියට යනකොට කායක V2V communication අනුව මේ දත්ත සියල්ලම සම්බන්ධන වෙන්නේ 5G තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙනවා. එතකොට අපි 4G තාක්ෂණය දැන්ට ගත්තොත් මම උදාහරණයක් දෙන්නම්. වර්ග කිලෝමීටර එකක ගත්තොත් එහෙම අපිට දාන්න පුළුවන් sensors 64000යි. අපි 5G තාක්ෂණය ගත්තොත් ඒ ප්‍රමාණය මිලියන් එකක් සෙන්සර්ස් මිලියන් එකකට වැනි වැඩි ප්‍රමාණයකට එක බේස් ස්ටේෂන් එක ඒ බේස් ස්ටේෂන් එකෙන් වර්ග කිලෝමීටර එකක සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඔබතුමා ඔය කතා කරපු දේ ඇත්තටම ඊටම ලොකු අපසරියක් තියෙනවා. එතකොට මේ අපි බලාපොරොත්තු වෙන්නේ විදුලි සංදේශ නියාමන කමිෂන් සභාවෙන් අපි මේ sannivedana යටිතල පහසුකම බලගන්න වෙනකොට අනිත් පැත්තෙන් අපි ICT ආයතනයෙන් අපි ක්‍රියාත්මක වෙනවා මේ අවශ්‍ය මේ ගෝලීය සමාගම් ලංකාවට ගෙන එන්න. අද වෙනකොට මම කතා කරනවා Amazon සමාගමත් සමග. තාම ගැරන්ටියක් නැහැ. මට ගොඩක් විශ්වාසයි අපිට ඒක ෆයිනලයිස් කරගන්න පුළුවන් වෙන කියන එක. අපි ගොඩක් සම්මතකම් පවත්වාගෙන තියෙනවා Microsoft සමාගම සමග, Alibaba සමාගම සමග. ඉතින් මේගොල්ලන්ට එන්න අපි දෙන්න ඕනේ අවශ්‍ය යටිතල පහසුකම්. මේගොල්ලෝ නිකම්ම ඇවිල්ලා මෙහි ස්ථාපිත වෙන්නේ නැහැ. අපිට මේ රටේ තියෙන ටුවරිසම් පැත්ත නෙමෙයි ඒගොල්ලන්ට අවශ්‍යයි යටිතල පහසුකම්. ඉතින් මෙතනදී මම කියන්න ඕනේ දැන් ටෙක්නෝ පාක්ස් 5කුත් එනවා රජයෙන්. මම හිතන්නේ ඒකටත් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ටෙක්නොලොජි පාක්ස් 5ක් මේ වෙනකොට ආරම්භ කරගන්න වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා තාක්ෂණික අමාත්‍යාංශයෙන්. පළවෙනි එක ගාල්ලා එනවා, දෙවෙනි එක කුරුණෑගල, තුන්වෙනි එක දිගන නුවර. එතකොට මේ වගේ ඉදිරියට මේක ඉතාමත් ශීඝ්‍රයෙන් යනවා. එතකොට මේගොල්ලෝ එනකොට මම නැවතත් කියන්නේ අර ඒගොල්ලෝ ඇවිල්ලා බිල්ඩින් හද බලන් ඉන්න බෑ. ඒගොල්ලන්ට ඕනේ රෙඩිමේඩ් එන්වයරන්මන්ට්ස්. ඕගොල්ලෝ ගත්තොත් එහෙම දැන් ත්‍රිවන්ද්‍රම්, ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් ගත්තොත් එහෙම නැත්නම් බැංගලෝර ගත්තොත් නැත්නම් බ්‍රිස්බන් ටෙක් පාක් එක නැත්නම් අපි ගත්තොත් එහෙම මැලේසියාවල තියෙනවා මේ සන් සිටි එක. ඒව ගත්තොත් ඒගොල්ලන්ට ඇවිල්ලා වහාම වැඩ කටයුතු පටන් ගන්න අවශ්‍ය වපසරිය හැදිලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ අපි ලංකාව විදිහට කරන්නේ දැන්. plug and play ක්‍රමවේදයට කිංස්ලි දෙවැනි එක තමයි මෙතෙන්දී විශේෂ දෙයක් අපි මේකට අවශ්‍ය ස්කිල් සෙට් එකක් වැඩි කරන්න ඕනේ. දැන් එතකොට අපි 1,50,000ක් ඉන්නේ අපේ තාක්ෂණික ශාස්ත්‍රයේ අපේ වැඩ කරන කට්ටිය ඒකත් 3,00,000කට වැඩි කරන්න වෙනවා. මොකද දැන්ට ඩොලර් බිලියන 1.5 බිලියන ගේන ශාස්ත්‍ර ඉදිරියට යන්න අපිට තව තවත් අවශ්‍යයි ඒ හියුමන් මෑන් පාවර් එකත්. ඉතින් ඒකත් යනවා. ඉතින් ඔබතුමාට තේරෙනවා ඇති මේක මේ ටාගට් එක කොහොමද මේ එකතු වෙලා යන්නේ කියන එක. The Island පුවත්පතේ ඉෆහම් ඔබ අවස්ථාව ගන්න ඉෆහම්. ඉෆහම් ඔබ සූදානම් වනතුරු මම මගේ ප්‍රශ්නය යොමු කරනවා හැමදාම විශේෂයෙන්ම මේ ඩේ ටයිම් and නයිට් ටයිම් ඩේටා සම්බන්ධ ලොකු ආදයක් යනවා විශේෂයෙන්ම අන්තර්ජාලයේ මේවා ලෝකයේ කොහෙවත් හදපු නීතිද මේ කියලා. මේකේ සාධාරණයක් නෑ නයිට් ටයිම් ඩේටා නාම මාත්‍රිකව ලබා දෙන වංචාවක් නේද කියන එක. එහෙම නැත්නම් ඒවා අපිට දවල්ට පාවිච්චි කරන්න පුළුවන් දොච්චර ඕනේ නෑනේ. දේව ළමයින්ට දෙන්න බැරිද? ආදී වශයෙන් කතිකාවත් පහුගිය දවස්වල ආවා. මට මං හිතන්නේ ඉන්ද්‍රජිත් මහත්මයා ඔබ සූදානම් නම් ඔබේ පැහැදිලි කිරීමට. ඔව් ඇත්තටම මේ නයිට් ටයිම් ඩේ ටයිම් කතාව දැන් බොහෝ කාලයකට පෙර ඉඳන් පැවැදෙන කතාවක්. ඉස්සෙල්ලා ඇත්තටම එහෙම එකක් තිබුණා. මොකද ඉස්සෙල්ලා අපි හිතමු අපි ටැරිෆ් එකක් එහෙම නැත්නම් මිල ක්‍රමයක් මිල පැකේජ් එකක් අපි අනුමත කරොත් ඒක උදාහරණයක් වශයෙන් ගත්තොත් රුපියල් 500ට අපි හිතමු GB 5ක් පාරිභෝගිකයන්ට දුන්නා කියලා. දැන් මේ වගේ එහෙම තත්ත්වයක් තියෙන තත්ත්වය තුළ පසු කාලිනව ඇත්තටම ඔපරේටර්ස්ලා අපිට යෝජනා කරා ඒ මිල ගණනටම බෝනස් එකක් විදියට නයිට් කාල්. මොකද නයිට් කාලේට ඒගොල්ලෝගේ නෙට්වර්ක් එක පාවිච්චි වෙන්නේ නැහැ. ඒකට අයිඩල් කැපැසිටි එකක් තියෙනවා රාත්‍රී කාලේට. ඒ නිසා ඒගොල්ලෝ යෝජනා කරා අර මිල ගණන් වෙනස් නොවි පාරිභෝගික සහනයක් විදියට ඒ මිල ගණන් යටතේම තව එකතු කරන්න රාත්‍රී කාලයට ඩේටා ප්‍රමාණයක්. ඒක තමයි පසු කාලීනව නමුත් කස්ටමර්ගේ පැත්තෙන් ඒක අපි ඒක ඇප්‍රූව් කරාට පස්සේ ඔපරේටර්ස්ලා සේවාදායක සමාගම් මේවා පාරිභෝගික ඒක වංචාවක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මට පාස්පෝර්ට් එකක් තාම නැහැ. හැබැයි මට එංගලන්තේ ඉඩමක් කවුරු හරි දීලා තියෙනවා. ඒ වගේ එක වංචාවක් නෙමෙයි. වංචාවක් වෙන්නේ නැහැ කිසිම මත. මොකද දැන් අපි මිල ගාන වෙනස් වෙන්නේ නැහැ. මිල ගානට ඉස්සෙල්ලා දීපු ඩේටා දවල් ඉස්සෙල්ලා අපි කිව්වේ එනි ටයිම් ඕන වෙලාව පාවිච්චි කරන්න ඩේටා ප්‍රමාණයක් දීලා තිබුණා. ඒ ඩේටා ප්‍රමාණය ඒ මිල ගන්න තියනවාට එක්කම අමතරව තව ප්‍රමාණයක් තමයි දුන්නේ කස්ටමර්ට බෝනස් එකක් විදිහට. නමුත් ප්‍රශ්නේ උනේ ඕක කමියුනිකේට් උන්නේ ජනතාවට මේ සේවාදායක සමාගම කිව්වේ මෙන්න මේ ගානට දැන් ඉස්සර GB 5ක් නම් දැන් GB 10ක් දෙනවා කියලා. එතකොට පාරිභෝගිකව බලාපොරොත්තු වෙනවා මේ GB 10ම යාට ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒ හේතුව නිසා මේ ප්‍රශ්නේ ආව නිසාම පසු කාලේන අපි තීරණයක් ගත්තා ඒ වගේ ටැරිෆ් ප්ලෑන් අනුමත කරන්න නැහැ. මේ වෙනකොට අපි
ඒ වගේ ටැරිෆ් ප්ලෑන් දැන් අනුමත කරන්නේ නැහැ. අපි එනි ටයිම් ඩේටා ප්ලෑන් තමයි දැන් දැනට තියෙන්නේ කිංස්ලි ඒ ප්‍රශ්නේ ඉතාමත් වැදගත්. මොකද පාරිභෝගික ගොඩක් අහන ප්‍රශ්නයක්. මම හිතන්නේ අහන ප්‍රශ්නේ සාධාරණයි. පාරිභෝගිකයන් මම විදුලි සංදේශ නියමන කමිෂනරට එන්න ඉස්සෙල්ලා මටත් ඒ ප්‍රශ්න තිබ්බා. ඉතින් මම ආපු ගමන් ඔය ඉස්ලාම් බලපු දෙයක් තමයි මේකේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. ඒතකොට ඉන්ද්‍රජිත් මහත්මයා කිව්වා වගේ මේ නයිට් ටයිම් ඩේටා කියන එක දීලා තියෙන්නේ ඇත්තටම ඒගොල්ලෝ ඒකට charge එකක් ඇත්තටම එන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ පාරිභෝගිකයට ඇයි අපි ගෙවපු ගානෙන් GB 20ක් තියා මොකද හිර කරලා තියෙන 12 ඉඳන් උඩ යාලට. මොකද ඒක සාධාරණ ප්‍රශ්නයක්නේ. මෙතෙන්දි වෙලා තියෙන්නේ මේකේ වැරද්ද වෙලා තියෙන්නේ මේක මම හිතන්නේ අනවශ්‍ය විදිහට මේක මාකටිං කමියුනිකේෂන් එකක් වෙලා තියෙනවා. මේක හරියටම කියන්න තිබ්බා. ඔබතුමාලා GB 20යි මේ GB 20 දෙන්නේ free of charge මෙන්න මේ ටයිම් එකෙන් එළියට මේකට මේකක් වෙන්නේ නැහැ. නමුත් මේක දෙකම එකතු කරලා GB 40ක් හරි 100ක් හරි කියලා ඊට පස්සේ කියනවා මේක 12 ඉඳන් 8ට යනවා කියලා. ඉතින් ඒක වැරදි. ඒ මාකටිං කමියුනිකේෂන් එක 100%ක් වැරදි. සේවා සපයන කරලා තියෙන එක. අද වෙනකොට ගිය අවුරුදු දෙකට කිසිඳු නයිට් ටයිම් ඩේ ටයිම් පැකේජ් එකක් අපි අප්‍රූව් කරලා නැහැ. ඒ කන්සෙප්ට් එක ඉවරයි. දැන් වෙනකොට මේ අවුරුදු දෙකේ බැලුවොත් එහෙම ඩේ ටයිම් පැකේජස් ඔක්කොම තියෙනවා. ගොඩක් අයට මම මේ වෙලාවේ අවස්ථාවක් තියෙනවා මේ ගොඩක් ඒවා දැන් පොඩ්ඩක් දැන් ගිහින් බලන්න මේ සේවා සපයන්නන්ගේ වෙබ් අඩවි වලට තමන්ගේ තියෙන පැකේජ් වලින් මාරු වෙන්න පුළුවන්. තව හොඳ පැකේජ් දැන් තියෙනවා. අර ගොඩක් අය බලලා මම කියන්නේ මේ අවස්ථාවල් ගැන යන්න කියලා. මොකද දැන් ඩේ ටයිම් පැකේජස් ගොඩාක් තියෙනවා. ඔව් ඉෆාම් දැන් ඔබේ තාක්ෂණික ගැටලුව නිර්මාණය වුණා මම හිතන්නේ නිවැරදි වුණා. ඉෆාම් ඔබට අවස්ථාවක් තියෙනවා ඉෆාම් ඔබේ ප්‍රශ්නය ඔබ විමසීමක් කරලා තිබුණා අයිලන්ඩ් පුවත්පතෙන්. හරි අපි ඔහු නැවතත් සූදානම් වෙනතුරු හෝ අපි අනිත් මිතුරු මිතුරන්ට ආරාධනා කරනවා ඔබට පුළුවන් raise your hand අවස්ථාව උදා කරගෙන ඔබේ ප්‍රශ්නය යොමු කරන්න අපිට විශේෂයෙන්ම ලංකාවේ තාක්ෂණය පිළිබඳව දැඩි කතිකාවතක් තියෙන කාලයක දුරකථන සමාගම් ඒ වගේම අනිකුත් මේ අපේ අයනගෝලය පාවිච්චි කරන සමාගම් සංඛ්‍යාත පාවිච්චි කරන සමාගම් හරහා ලංකාවේ තරංගකාරී ක්ෂේත්‍රය බවට පත් වෙන සියල්ල දැන් අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් කාලයක ඊළඟ ප්‍රශ්න විශේෂයෙන්ම දැන් අලුත් මේ නිව් නෝමල් එක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා අලුත් ෆුඩ් කන්සෙප්ට් එකක්. ඒකට අපි කවදාවත් කඩෙන් කෑම කාපු නැති උදවිය හිටියද කියලා හිතා ගන්න බැරි තරමට හවස් වෙනකොට පාරේ ආහාර පාන ගෙනියන අලුත් රස්සා පිහිවිලා තියෙනවා. නවත්තලා තිබිච්ච ත්‍රිරෝද රථ වෙනුවට දුරකථන මාර්ග ආයතන හරහා සේවාව ලබන ආයතන රසක් තියෙනවා. අපි අලුත් බජට් එකක් පිළිබඳව ඉන්නේ. මේ අලුත් කොමර්ස් සම්බන්ධව කොහොමද ඔබේ නිරීක්ෂණය කොහොමද ඒ සම්බන්ධව මේ මිනිසුන්ගේ සූදානමත් වුණා මේ කොවිඩ් එකත් එක්ක මේකට අනුගත වුණා. අපේ ආයතන නීති රීති කොහොමද වෙනස් වෙන්නේ ඒ සම්බන්ධව? බොහොම හොඳ ප්‍රශ්නයක් කින්සි නැවතත් මම හිතන්නේ ඉස්සෙල්ලා අර එක ප්‍රශ්නයක් ඇහුවා කසුන් අර බිඳ වැටීම් ගැන. බිඳ වැටීම් ප්‍රශ්නේ අපිට ඉතාමත්ම විසඳන්න පුළුවන්. මොකද ඒ කැපැසිටි ප්ලෑන් කරලා වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ එන ප්‍රශ්නේ තමයි මේ අපිට තියෙන මේ වපසරිය නෛතික එකට අපි කියනවා ගවර්නන්ස් ෆ්‍රේම්වර්ක්ස්. දැන් තියෙන්නේ මට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ටෙක්නොලොජි කියන එක නෙමෙයි. තාක්ෂණය කියන එක අපිට ඉතාමත් ලේසියෙන් කරන්න පුළුවන්. නමුත් මේ තාක්ෂණය පාවිච්චි කිරීමේ යහභාවිතය පිළිබඳව අපිට අවශ්‍යයි යම්කිසි ක්‍රමවේදයන්. frameworks එකට අපි කියනවා governance frameworks information protection frameworks දැන් එතෙන්දිත් අපි දැන් ICT ආයතනයේ මම කියලා තියෙන්නේ මේක තමයි අපි ප්‍රමුඛතාවය දෙන්න ඕනේ මේ දැන් systems තියෙන්න පුළුවන් නමුත් backup ගන්නවද එතකොට කාටද මේවට access තියෙන්නේ data privacy policies මොනවද එතකොට දැන් තාක්ෂණය කියන ප්‍රශ්නේ නෙමෙයි මම හිතන්නේ කිංස්ලි අපිට තියෙන රටක් විදියට දැන් තියෙන්නේ governance මොකද අපි ඕනම ගත්තොත් එහෙම පාරිභෝගික වේවා අපේ public එක වේවා අපි ඕනම පුරවැසියෙකුගේ දත්ත ආරක්ෂා කරන්න මම හිතන්නේ ඕනම රජයක් බැඳිලා ඉන්නවා. ඉතින් මම ඒ වෙලාවේ මේ වෙලාවෙත් ප්‍රකාශ කරන්න ඕනේ මම හිතන්නේ අපේ data protection act එක මම හිතන්නේ දැන් අපි අන්තිම අධියරේ පවතින්නේ. අද ඔබතුමාලාට ගියොත් එම සුමාන් 3කට ඉස්සෙල්ලා මම මේක පබ්ලිෂ් කරලා තියෙනවා. සියලුම දෙනාට බලන්න ICT web අඩවියෙන් ගන්න පුළුවන් data protection act එකේ latest draft එක. ඒකේ cabinet paper එක දැන් සැකසීලා තියෙනවා. ඒ cabinet paper එක ඒ පත්‍රිකාව ගියාට පස්සේ ඒක යන්න ඕනේ legal draftsmanට. මම හිතන්නේ ඒක අවසාන තත්ත්වයේ තියෙන්නේ. මේකත් ඉතාමත් සුවිශේෂිතයි. මොකද මේ data protection act එක ආවට පස්සේ මේ පාරිභෝගික දත්ත අපේ පුරවැසි දත්ත අපිට රජයේ ආයතනයක් වේවා පෞද්ගලික ආයතනයක් වේවා ඕන විදියට පරිශීලනය කරන්න බෑ. මොකද ඒවට තියෙනවා ඒක එතන පොයින්ට් කරන්න යනවා සියලුම ආයතන මේ data protection officer කෙනෙක් DPO කෙනෙක් ක්‍රමවේදයන් ඉදිරියට එනවා. නෛතිකමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අපිට පාරිභෝගිකයන් හා අපි පුරවැසියන් විදිහට. ඉතින් මම හිතන්නේ මේක ඉතාමත්ම අවශ්‍ය කාලීන ප්‍රවණතාවයක් කිංස්ලි මම හිතන්නේ ඒක අපි අවසාන මට්ටමේ ඉන්නවා. ඒ වගේම තමයි දෙවෙනි එක cyber security කියන එක. ඔබතුමා දන්නවද මේ සුමානේ කැබිනට් එකෙන් අනුමැතිය අපිට ලැබුණා අපේ cyber security bill එකට. ඉතින් මම සර්ට් ආයතනෙත් ඉන්නවා ඩිරෙක්ට් බෝඩ් එකේ. ඉතින් මම හැමදාම කියන දේ තමයි අපේ cyber security readiness එක රටක් විදිහට තව ගොඩාක් ඉදිරියට යන්න ඕනේ. මොකද අපි දන්නවා අපි අවුරුද්දක් ගත්තොත් එimhe සමාජයට ඔබ දන්නවා දැන් අවුරුද්ද මුලදී අපිට ඔය එක hack attacks ආවා.
හරි .lk domain ඒ වගේ. ඉතින් අපිට මේවත් අනිවාර්යයෙන්ම robust කරන්න ඕනේ. එතකොට දැන් අපේ ඊළඟ පියවර තමයි අපේ cyber security bill එක දැන් අපි අනුමැතිය ලැබිලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් ඒක මම හිතන්නේ පනතකට පමණක් ආවින වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය ඒ පනත අපට පස්සේ cyber security agency කියන ඒ ආයතනය ස්ථාපිත කරන්න ඕනේ. විදුලි සංදේශ නියාමන කමිෂන් සභාව විතර ඒක ස්ථාපිත වෙනවා. data protection act එකෙත් data protection agency කියන එක ඒක ඉතාමත්ම ස්වාධීන වෙන්න ඕනේ. එතකොට ඒ ස්වාධීන ආයතනයක් විදිහට ඒක එස්ටැබ්ලිෂ් වෙන්න ඕනේ. මොකද එතනින් තමයි අපි නියමුවා විදිහට විදුලි සංදේශන නියාමනය කරනවා වගේ data protection agency එකෙන් ඒක වෙනවා. අපි වෙන රටවල් ගත්තත් එහෙම තමයි ඒ ක්‍රමවේදය තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් මේ දේවලුත් මම මතක් කරන්න ඕනේ. ඇත්තටම අර systems technology දානවා පමණක් නෙමෙයි. මේකට අවශ්‍ය ගොඩක් මේ වපසරිය අපි ගොඩක් හදලා තියෙනවා මේ අවුරුදු දෙක තුල. එතකොට මේ data protection act එක කියන එක මම හිතන්නේ දෙසැම්බර් වෙනකොට අපිට ආරම්භ කරන්න පුළුවන්. නමුත් මේ දෙක කියන්න ඕනේ මේ data protection act එක ආවට පස්සේ යම් කිසි කාලයක් යනවා මේ ආයතන වලට අනුගත වෙන්න. මෙතෙන්දී අනුගත වෙන්න ඕනේ රජයේ ආයතනය පමණක් නෙමෙයි පෞද්ගලික ආයතනයක්. ඉතින් ඒකේ culture change එකක් වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය data protection awareness හැදෙන්න ඕනේ. එතකොට systems මේ තියෙන අපි කතා කරන මේ පරිගණක පද්ධති මේවට අනුගත වෙන්න ඕනේ. අපි ඒකට කියනවා privacy by design. හරි? P by D. එතකොට privacy by design කියන සංකල්ප ඇතුළට එන්න ඕනේ. එතකොට දැන්ටමත් අපි දැන් රජයක් විදියට අපි ආරම්භ කරන මේ ව්‍යාපෘති වල දාන ඒ පරිගණක දත්ත පද්ධති ඔක්කොම දැන්ටමත් අපි ඒ readiness එක අරගෙන තමයි ඉදිරියට යන්නේ. මොකද අපි දන්නවා දැන් ওই වෙච්ච සංසිද්ධිය අනුව අපි තේරුම් ගත යුතු තමයි දැන් ගොඩක් ආයතන වල IT department එකක්වත් නැහැ කිංස්ලි. හැබැයි systems තියෙනවා. එතකොට කවුද මේ governance ගැන වගකීම ගන්නේ? ඉතින් මේ සියලුම දේවල් මම හිතන්නේ මේ අවස්ථාවේදී අතිකරු ජනාධිපතිතුමාගේ මේ මැදිහත් වීමෙන් හා ඒ නියමයෙන් මම හිතන්නේ අපි ඉතාමත්ම හොඳ ක්‍රමවේදයකට යනවා මේ දේ. ඉතින් මම හිතන්නේ මේ governance කියන එක තමයි මම හිතන්නේ priority 1 එක දැන් ලංකාවේ. ටෙක්නොලොජි එක ගේන එක ඉතාමත්ම යම්කිසි දෙයක් තියෙනවා ඒක අපි දන්නවා. මේ governance කියන එක එනවා දැන් data protection bill එකේ මම නැවතත් කිව්වා වගේ දෙසැම්බර් වෙනකොට. එතකොට cyber security bill එකත් දෙසැම්බර් අවසාන වෙනකොට අපිට අවසන් වෙන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේ කියන්නේ අපිට මේකටත් ගොඩක් අවශ්‍යයි අපේ ඒ තියෙන ඥානය උපයෝගී කරගන්න අපිට ගොඩක් සහාය අවශ්‍යයි. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ ගොඩක් අපේ ඉන්න විශේෂඥයෝත් ඇවිල්ලා සම්බන්ධ වෙන්න ඕනේ මේ අලුත් ආයතන වලට. මොකද රජයේ ඉන්න දැන් පවතින ක්‍රමවේදය අනුව විතරක් මේක කරන්න බෑ. ඉතින් මේවට එන්න ඕනේ. ඉතින් මම ආයෝජනයක් කරනවා අපේ ඉන්න ඒ වෘත්තීය වේදීන්ටත් අවුරුද්දක් හරි දෙකක් හරි අරගෙන මේකට එකතු වෙලා මේක අපි රටක් විදිහට ඉදිරියට යනවා නම් මේ තාක්ෂණයෙන් බලගැන්වීමට එකතු වෙන්න කියන ආයෝජනයත් මම මේ අවස්ථාවේදී ගන්නවා. මේ සාකච්ඡාවත් ජාත්‍යන්තරව විසුරුවා හැරෙනවා. ඒක නිසා ඔබටත් පුළුවන් ඔබේ අදහස් දක්වන්නේ සියල්ල අපි අදාළ සම්බන්ධීකරණය ගොඩනගන්න සූදානම් ආයතන ප්‍රධානී සමග. ඉෆාම් ඔබ සූදානම් නම් අවසාන ප්‍රශ්න විදිහට අපිට ඔබේ අවස්ථාව ලබා දෙන්න පුළුවන් ඉෆාම්. Good morning, DG. Good morning. Yeah. Good morning, DG. Good morning, Ifam. Go ahead. Yeah. First thing is, I need your candid opinion. What is your biggest stumbling block? Number one. Other one is this 3 million target in 2024. How are you planning to achieve that? Good. I think Ifam, I gave a perspective on that initially, but I'll recap it in English as well. I think for us, the biggest stumbling block is, again, as I noted just a while back, we need to bring in expertise from a wide cross-cut of industries, right? So that's what I made a call out just a few minutes back. We need this expertise coming in and becoming part of this journey of Sri Lanka, irrespective of political affiliations, right? We need this young blood coming in and supporting this. Now, if we take the Data Protection Act, as I was just mentioning, right, we need expertise on that. There are certified data protection specialists that we need, right? If we take the cyber security bill, I mean, how are we going to basically implement it, right? To implement it, we need expertise, cybersecurity engineers, we need CISOs, chief information security officers coming in. We need the expertise in terms of setting this institutional frameworks. Now, as I mentioned, Data Protection Act, we will have to set up a data protection agency. If you take the cybersecurity bill, we have to set up a cybersecurity agency. So the cert that we have right now, right, this computer emergency readiness team, is just the first step as a country we take in terms of the cybersecurity readiness. But now that has to be mandated with more powers, and that's where the cybersecurity agency is going to come. But however, how are we going to go forward if we can't attract that required expertise to basically fuel and drive these organizations forward, right? So my biggest stumbling block right now is we are finding it quite challenging. Although quite a few people provides their opinion on how to run the country on social media, how many of us actually thinks of contributing, right? Coming and just give it 1 year, you know? And what I'm saying is, if there's any political interference or whatever, resign and go. But what I'm saying is, come in,
make a contribution. I mean, this is the only way we can go. So for me, technology is not the stumbling block. I'm quite confident we can get the likes of blockchain, or we can get the latest of the IoTs and all of that. Those are no issues. We can get the technology transfer, and we can do the technology diffusion. But the manpower, the skill set. Now, as you know, I'll give you an example. We are very proud of our literacy rates as a nation, right? We have as a nation one of the highest literacy rates in the region. But if we take our computer literacy rate, and more so over if you go into the digital literacy rate, so there's a huge difference between computer literacy and digital literacy, right? If you take Galle, it's at a low of 30%, Mathura 27%. Take a guess of Colombo, we are still at a 44%. Right now, this is not something that only a government can drive forward without the intervention. I think we need to crowdsource this. So for my biggest stumbling block is that. The second thing is the archaic legislative pieces, as I said. I think this is the era for Sri Lanka in terms of governance, right? To bring in this information governance, right? It's imperative that we basically bring up to speed these archaic structures. But I think we are going very fast now, as I said. The Data Protection Act, the Cybersecurity Bill, the Telecommunication Act in itself, as I mentioned, is from 1991. Right? Based on the 1982 British Act. So literally we have an act that governs the complete entirety of communication, which has hyper-leaped into different paradigms through a 1991 act, right? So these are the two stumbling blocks that I foresee. And the last point I think you mentioned was in terms of the investment, how we plan to bring this $3 billion. As I said again, it's well structured now. There are 3 priority agencies on this digital journey of Sri Lanka. TRC, the Telecommunication Regulatory Commission. The primary mandate and responsibility for the TRC is to ensure we get the primary connectivity infrastructure right. Okay. Second thing, the ICTA will come in driving the digital strategy and the way forward. Now, the mandate for ICTA is to ensure in 3 pillars. There are 3 pillars at ICTA that we found identified. One is the digital economy pillar, as I said. The digital economy pillar goes into a cross-cut of different angles, the $3 billion mark. Now, you would know as a country, we've been talking about a $5 billion mark for the last ions of years, right? And you may ask the question, why did we reduce it? Of course, we recalibrated because we understood what our capacities are. Right? We need to do upskilling. We need to ensure that we do capacity planning of the human capital. As I mentioned earlier, we have about 150,000 cadre in the IT and BPO industry. We need to increase it to 300,000, right? So it's not linear. And as you would know, our IT industry to reach to this $1.5 billion mark of imports, right? We've been focused on very simply service-oriented strategies. We are a service-oriented technology service nation. But to go to the 3 billion mark, we cannot simply just go on that orientation of service delivery. We have to start building our IP, our own intellectual property, right? We have to start building up our own software. And hence the reason, the mandate by His Excellency the President to prioritize local software for adoption locally. Now, what that will do is we are going to create a springboard and a reference point within our own country for local products, right? Now, today it's unfortunate to say I come from the industry. How many of these technology services goes to local service providers, right? So we have to change the mentality, right? We have to back our industry. We have to back our startups. So this $3 billion mark, we have a target of upscaling our startup ecosystem, right, to 1,000 startups. That's not just in words. We need to invest in them. We need to create seed capital. We need to create a certain platform they can have access to mentoring, right? And technology information, mentoring and hand-holding. This is how other countries are doing. So last week, with the support of Her Excellency Ambassador Manohari Nambuwe, we for the first time engaged with Asia Berlin startup platform for the first time officially, and we gave the first digital nomad visa over there on a competition. We had 3 of our startups going to Berlin, right? 3 of our local startups going in. So creating this international collaboration is an imperative, right? We cannot just have an island nation mentality, right? So this is what we are doing. Just yesterday, I've had a fantastic session with the Sri Lanka Norwegian ambassador, His Excellency Mr. Kure, right? I mean, we are looking at engaging and ensuring that we activate all of our foreign missions in basically taking this story out,
and telling, look, these are the reasons why you should come and establish in Sri Lanka if you are a global technology provider. Now, as I said, if you cannot just give them brick and mortar. We need to ensure we capacitate our skill sets, our human capital, and that's what we are doing. We are working with the Skills Council. We are working with the industry associations like SLASCOM, FITIS, CSSL, and we are looking at doing this. I think for the first time, it's a absolute private-public partnership, and the fact that, for example, I have come in from the industry, it makes my life easier to create this collaboration, and I think that's where we are heading. So it's just not a number anymore, right? And then there's a very well articulated strategy behind it, and if anybody wants more information, feel free to come and even meet me. I'll be glad to give more information. I hope I gave a detailed information on both that question. Thank you. හොඳයි අපි අවසාන විනාඩිය අවසාන ප්‍රශ්නේ මාධ්‍යවේදීන් වෙනුවෙන් ඒක මොකද පහුගිය දවස්වල අන්තර්ජාලයේ සැරිසරපු ලියුම් වල වගේ දේවල් ලංකාවේ තාක්ෂණය සම්බන්ධ දුරකථන ආයතන සම්බන්ධ දුරකථන ක්ෂේත්‍රය සම්බන්ධ යම්කිසි සංදේශ නියාමනයන් සම්බන්ධව කතා කරන්න තොරතුරු ගන්න කාගෙන්ද කියන ප්‍රශ්නෙට අපි දැඩිව මුහුණ දුන්නා. විශේෂයෙන්ම මේ හිඟ මේ රික්තකය අවබෝධ කරගත් එක්තරා තරුණයෙක් තමන්ගේ නමින් ආයතනයක් පිහිටවලා ඒ ආයතනයෙන් ලිපි ශීර්ෂයන් නිකුත් කරන්න ගත්තා. ඒක අවසානයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පැහැදිලි කරා ඔහුව ප්‍රශ්න කිරීමට ලක් කරපු ආකාරය ගැන. විශේෂයෙන්ම තොරතුරු දන්නේ නැති වෙච්ච ගාම තොරතුරු තාක්ෂණ ආයතනය ඔහු මොකක් හරි වගේ නමකින් යම් රජීව් කියලා පුද්ගලයෙක් ඔහු ශිෂ්‍යයෙක් කියලා කියුනේ. ඔහු තොරතුරු ඉදිරිපත් කරන්න ගත්තා. එහෙම නැත්නම් මාධ්‍ය ආයතනවල පවා ඒක කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව උපුටා දක්වමින් කියන්න පටන් ගත්තා. ඒතකොට අනාගතයේදී අපි සිද්ධියක් විදිහට අපි ඒක අයින් කරමු. නමුත් ඒ රික්තකය පූර්ණය කරන්නට අනාගතයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහයෝගය මාධ්‍යවේදීන්ට ලබා ගන්න පුළුවන්ද? විශේෂයෙන්ම මේ බිඳ වැටීම් සම්බන්ධ තාක්ෂණික පැහැදිලි කිරීමක්, ප්‍රමිතිගත පැහැදිලි කිරීමක්, එහෙම නැත්නම් තමන්ගේ අයිතිය කොහොමද පාවිච්චි කරන්න කියන එක පිළිබඳ යම් සැකයක් ආවොත් දුරකථන ආයතනයකින් වෙන්න පුළුවන්, පාරිභෝගික සේවාවක් වෙන්න පුළුවන්, මේ බිල් සම්බන්ධව වෙන්න පුළුවන්. අපිට පොදු එක ෆෝකල් පොයින්ට් එකක් අපිට අවශ්‍ය වෙනවා. මම හිතනවා නියාමන කොමිෂන් සභාවේ අලුත් අවධානය පිළිබඳව පාරිභෝගිකයන් වැඩිපුර යොමු වෙලා තියෙන නිසා මාධ්‍යවේදීනුත් තමන්ගේ පාරිභෝගිකයන් බවට පත් වෙන වෙලාවක් එනවා. අපි දැනගන්න කැමති මාධ්‍යවේදීන් වෙනුවෙනුත් අනාගතයේදී තාක්ෂණික තොරතුරු ලබා ගැනීමට ඔබතුමාලාගේ ක්‍රමවේදයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. අනිවාර්යයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නම් කිස්ලි ඕනම මාධ්‍යවේදියෙක්ට කැමති නම් අපි ගැන තව තොරතුරු ලබා ගන්න නැත්නම් ඒක වෙන්න පුළුවන් පැමිණිල්ලක් වෙන්න පුළුවන්. පැමිණිල්ලක් නම් sannivedana ශේෂ්ත්‍රය හෝ sannivedana සම්බන්ධතා පිළිබඳව cc@trc.gov.lk කියන ඒ ඊමේල් ලිපිකණින් සම්බන්ධ වෙන්න පුළුවන්. නැතහොත් ඔබතුමාලාට පුළුවන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් මීටින් එකක් ඕනම වෙලාවක අපගේ වෙබ්සයිට් එක හරහා ලබා ගන්න. තුන්වෙනි දේ තමයි අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයට ඔබතුමාට තවත් දත්ත අවශ්‍ය නම් මම කැමති ඔබතුමාට එන්න පුළුවන් නම් තව දත්ත අපිට සවිස්තරාත්මක දෙන්න පුළුවන්. ඕනම කෙනෙක්ට අපි වෙල්කම්. ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. අපේ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සම්බන්ධ කරගෙන ඒ අපොයින්ට්මන්ට් එකක් කරගෙන එන්න. එතකොට අපිට ඒ අවශ්‍ය දත්ත සමගම ඕනම අපිට දෙයක් දෙන්න පුළුවන්. මම හිතන්නේ මේ මාධ්‍ය සහයෝගය අපිට අවශ්‍යයි මේ මෙසේජ් එක එළියට ගෙනියන්න. ඉතින් ඒකට අපි බැඳලා ඉන්නවා. ඒ sannivedana ශේෂ්ත්‍රයේ පැත්තෙන් ICT ආයතනයේ පැත්තෙන් ඔබතුමාලාට යම් කිසි දෙයක් අවශ්‍ය නම් නැවතත් සභාපති කාර්යාලයට සම්බන්ධ වෙන්න පුළුවන් ICT ආයතනයේ. ඒකත් මම ක්‍රමවේදයක් හඳුන්වලා දෙන්න. මම දැන් වැඩ බාරගත්ත පමණයි. TRC ආයතනයේ තියෙන ක්‍රමවේදයක් ICT ආයතනෙත් මම ඒක හඳුන්වලා දීලා ඊමේල් එකක් මම කිංස්ලි ඔබතුමාලා හරහා අපිට පුළුවන් ඒක සම්බන්ධ කරන්න. හොඳයි අපි මිතුරුනි මේ අද සාකච්ඡාවේ සම්පූර්ණ මේ විකාශනය කරපු කොටස අපි නැවත ඔබට මාධ්‍ය ආයතන වලට වෙනම යොමු කරනවා. ඊට අමතරව මේ පිළිබඳව සාරාංශ මේ ඉදිරිපත් වෙච්ච අදහස් සම්බන්ධව සංක්ෂිප්ත ලේඛනයක් අපි ඔබට ලබා දෙන්නම්. පුවත්පත් මාධ්‍යවේදීන්ගේ පහසුව සඳහා. ඒ වගේම මේ අවශ්‍ය අනාගතයේදී ඔබ විවිධ ලිපි ලේඛන සහ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පිළිබඳව යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කර ගැනීමට එහෙම නැත්නම් ඔවුන්ගේ නිලධාරීන් මුණ ගැසීමට ඒකින ආයතන හරහා යම්කිසි අවස්ථාවක දුෂ්කරතාවයක් මතුවුණොත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය මැදිහත් වෙලා ඒ සම්බන්ධීකරණය කරන්න අපි සූදානම් වෙනවා. ඒ නිසා අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා ඔබේ කාලයට. අපි උදෑසන 10 සිට දැන් 11:47යි දැන් වෙලාව. අපි මේ මොහොත වෙනතුරු අපි එක දිගට සාකච්ඡා ඉදිරිපත් කළා. මේ ක්ෂේත්‍රය සම්බන්ධ හොඳ දැනුමක් වඩාත් පුළුල් අවබෝධයක් ඒ වගේම හොඳ තොරතුරක් අපේ සාමාන්‍ය මහ ජනතාවට ලබා දෙන්නට මේක අවස්ථාවක් කරගනීවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ අදහස් දක්වීමට ඉදිරිපත් වීම ගැන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගමට සංවේදන ව්‍යාපෘති අධ්‍යක්ෂ ශ්‍රී අනිමාවල්ලගේ මහත්මිය, ඒ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ තරංකාරීත්වංශ ඉන්ද්‍රජිත් හඳපාංගොඩ,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක කියන මහත්මීන්ට අද ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ මේ සාකච්ඡාවට කරපු ආරාධනාව බාර ගැනීම ගැන ඒ වගේම අනාගතයේදී අපි ඔවුන්ගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. හොඳ මාධ්‍ය කතිකාවතක් සරහා ජනාධිපතිතුමන් කරගෙන යන මේ සෞභාග්‍ය දැක්ම සාර්ථක කරන යථාර්ථයක් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න කරන උත්සාහයේදී නිලධාරීන් විදිහට ඔවුන්ගේ විවෘත භාවයට සහයෝගයට සහ ආකල්පයට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට වාසනාවන්ත සුවැති අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නට අවසරයි. මම කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වෙනුවෙන්.